good morning ඇහෙනවා. right අපි එහෙමනම් නවත්තපු තැනින් පටන් ගමු. එදා ගිය සතියේදී අපි සාකච්ඡා කරා ණය ප්‍රතිපත්ති පාලනය ඒ වගේම ණය පරිපාලනය right අන්නේ කියන කොටස් ටික. ඒකට අපි ඊට අමතරව දෙවෙනි සතියේ වෙනකොට ඊට පස්සේ සතියේදී අපි සාකච්ඡා කරා මහා බැංකුවේ නියාමන නිර්දේශයන්. එතකොට ගිය සතියේදී අපි ටිකක් වැඩි වෙලාවක් අරගෙන NPL direction එක ගණන් හදන හැටි ටික සාකච්ඡා කරා. ඊළඟට අපි අද සාකච්ඡා කරනවා පශ්චාත් ණය පසු විපරුම් කියන කොටස දීර්ඝ වශයෙන් ඊට කලින් ණය හානිකරණය නැත්නම් ඉම්පයර්මන්ට් එක කියන එකත් යම් ආකාරයකට දැනුවත් වීමක් අවශ්‍ය වෙන නිසා එතනින් පටන් අරගෙන අපි ඉදිරියට යමු. එතකොට මේ ඉම්පයර්මන්ට් එක කියන එකේදී මම මූලික වශයෙන්ම දැන් මේ තියරි එක එක්ස්ප්ලেইন කරන්න කලින් මේක මේ ඩයග්‍රෑම් එක හරහා පැහැදිලි කරගෙනම අපි ඉදිරියට යමු. එතකොට ණය හානිකරණය එහෙම නැත්නම් ඉම්පයර්මන්ට් එක කියන එක අපිට කලින් මේ කියන්නේ අවුරුදු 3කට 4කට කලින් අතරම මෙහෙම concept එකක් අපිට තිබුණේ නැහැ. අපිට තිබුණේ මහා බැංකුවේ අර අපි ගිය සතියේදී ඉගෙන ගත්තා වගේ වෙන්කිරීම කියන ක්‍රමවේදය හරහා ක්‍රමික අක්‍රමික කියන ණය වලට වෙන්කිරීම කරා. ඒ අනුව අපිට වෙන්කිරීම එහෙම නැත්නම් කරන්නට හැකියාවක් තිබුණා. නමුත් මෑත කාලීනව LKS නැත්නම් ශ්‍රී ලංකන් accounting standards හරි නැත්නම් FRS 9 ඒ ආකාරයේ තියෙන accounting treatment හැටියට එහෙම නැත්නම් මූල ලාභ පත්‍ර සකස් කරනකොට ඒ බැංකු සඳහා accounting standard ගිණුම් කරන ප්‍රමිතීන් හරහා අලුතෙන් ආව concept එකක් මේ impairment එක එහෙම නැත්නම් හානිකරණය කියලා. ඒතර මේක කොටස් දෙකකට කඩාගත්තා ඒගොල්ලෝ. ඒක කිව්වා කේවල එහෙම නැත්නම් සාමූහික. නැත්නම් අපි ඔය සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට දකිනවා නම් individual එහෙම නැත්නම් collective කියලා කොටස් දෙකකට කඩාගෙන තමයි මේ impairment එක නැත්නම් වෙන්කිරීම කරන්න පටන් ගත්තේ. ඒතර මේ වෙන්කිරීම සහ අපි ගිය සතියේ ඉගෙන ගත්ත වෙන්කිරීම අතර මූලික වෙනස තියෙන්නේ දැන් කලින් එක අපි කිව්වා දවස් 90ක් වෙනකන් හිඳ හිටවලා තිබ්බොත් ඒක NPL වෙනවා. NPL වුණාට පස්සේ එතනින් එහාට අපි සාකච්ඡා කරා තවත් කොටස් 4කට බෙදෙනවා කියලා. ඒ තවත් කොටස් 4කට බෙදිලා එතනින් තමයි එක එක විදිහට 100 බිංදුව 120 25 50 100 හැටියට තව දුරටත් වෙන්කිරීම කරන්නේ. එතකොට විශේෂිත වෙන්කිරීම කියලා එක තැනකින් එහාට සාමාන්‍ය වෙන්කිරීම තව තැනකින් මෙහාට ඒ විදිහට තමයි අපි කලින් ක්‍රමයේදී ඒ වෙන්කිරීම කරේ. නමුත් මෙතෙන්ට ආවට පස්සේ මෙතන ඊට වඩා වෙනස් වෙන්කිරීම නැත්නම් වෙනස් විදිහට තමයි මේ ක්‍රමවේදය එහෙම නැත්නම් මේ වෙන්කිරීම කටයුතු සිද්ධ වුණේ. එතකොට අර ක්‍රමයට සාපේක්ෂව මේ ක්‍රමේදී බැංකුවලට ලැබෙන එහෙම නැත්නම් ඒකට අපි කියන ඉම්පැක්ට් එක වැඩි වුණා. හේතුව අරක දවස් 90ක් 120ක් 180ක් ගියාට පස්සේ කරන වෙන්කිරීම වුණාට මේ ක්‍රමේදී අපි එහෙම කල් බලන්නේ නැහැ. මේ හොඳට ගෙව යන නායක වුණත් යම් ආකාරයක ලක්ෂණ දැක්කොත් අපි වෙන්කිරීම කරන්න පටන් ගන්නවා. අර වගේ දවස් 90 කාලය පිළිබඳ එකක් නෙවෙයි මේ වෙන්කිරීම. මේ ණය කොහොමද ආපසු ගෙවන්නේ? අද තත්ත්වය යම් ආකාරයක ලක්ෂණ වල වෙනස් වීමක්. ඒ කියන්නේ පුද්ගලයා වෙන්න පුළුවන්, ණය වෙන්න පුළුවන්, බාහිර පරිසරය වෙන්න පුළුවන්. ඒ හැම දෙයකම වෙනස් වීමක් මත අපි දකිනවා නම් යම් ආකාරයේ සාක්ෂි මේ ණය අපසු ගෙවීමට නොහැකි වෙනවා කියලා අන්න වෙන්කිරීම පටන් ගත්තා. මේක නිකන් එහෙම බැලුවොත් අපි නිකන් ප්‍රොඇක්ටිව් කියලා කියනවා අපි. අරක රියැක්ටිව් එකක්. ඒ කියන්නේ දෙයක් වෙන්න කලින් අපි මේ කරන දෙයක්. අරගෙන දවස් 90ක් 120ක් කාලයක් බලාගෙන ඉඳලා කරපු දෙයක්. මේක එහෙම නෙවෙයි.
එතකොට මේ ක්‍රමේදී අපි තවදුරටත් දැනුවත් වෙන්නට ඕනේ සාමූහික කියලා එකක් කිව්වා කේබල් කියලා තව එකක් කිව්වා. දැන් ඒක බෙදෙන්නේ මෙහෙමයි. අපි හිතමු අපේ ණය කලඹේ අපි ණය ටික ලිස්ට් කරාම එක එක කස්ටමර්ට එරෙහිව තියෙන ණය කලඹ ගත්තාම බැංකුවේ තියෙන ණය කලඹ අනුව අපි කියනවා මිලියන මෙන්න මේ ගානට වඩා වැඩි ණය මුදල් අපි කේවල හැටියටත් ඒ ගානට වඩා අඩු ඒවා සාමූහික හැටියටත් සාකච්ඡා කරනවා කියලා කියනවා. අපි හිතාගමුකෝ මිලියන 50 වගේ ඒකට වඩා උඩින් නම් තනිව බැලීමත් මිලියන 50ට වඩා උඩින් නම් අඩු නම් සාමූහිකව බැලීමත් කියලා කොටස් මුලින්ම කඩාගත්ත දෙකක්. ඒක තමයි මේ කියන්නේ ණය මුදල තනිව ගත් කල වැදගත් යයි සැලකිය හැකිද? ඔව් නම් වම් පැත්තටත් නැත්නම් දකුණු පැත්තටත් දැම්මා. දැන් මේ කරේ මොකද්ද? දැන් අපි හිතමු ණය කලඹ 50ට උඩින් තියෙන ෆැසිලිටිස් ටික අරගෙන දැන් මම මොකද කරන්නේ? මම බලනවා මේ එක කස්ටමර්ගේ ණය එක්ස්පෝෂර් එක අරගෙන අද තත්ත්වයේ යටතේ මේ පාරිභෝගිකයාට මට ණය ගෙවීමේදී යම් කිසි ආකාරයක නොහැකියාවක්. ඒ කියන්නේ අපි කියනවා මට ගෙවන්න ඕනේ පොලිය මුදල නිසි කල නිසි පරිදි ඇග්‍රි වෙච්ච විදිහට ගෙවන්න ඕනේ. අපි හිතුව ගෙවන්න බැරි තත්ත්වයක් යට ආවා කියලා. දැන් උදාහරණයක් ගත්තොත් කොවිඩ් එක. මේ උදාහරණයක් ගත්තොත් තවත් යම් කිසි සාධක. එහෙම නැත්නම් පුද්ගල සාධක. කළමනාකරන සාධක. වෙළඳපළ සාධක. ඒ නිසා අපි හිතනවා රයිට් දැන් මෙයා හොඳට ගෙවාගෙන ගියාට ඔන්න දැන් මට දෙන ඉතුරු මාස 3-6 ගෙවන්න බෑ. එහෙමනම් අපි කියනවා අපි තවදුරටත් විශ්ලේෂණය කරනවා කියන පහලට ඊළඟ බකට් එකට. එහෙම නැත්නම් ඊළඟ ඩොකට් එකට දාන්න. අපි හිතමු එහෙම සාක්ෂි නැහැ කියලා. මේ ප්‍රශ්නයක් නැහැ සියලු දේ හොඳින් වෙනවා. එහෙමනම් එයා ආපහු අරගෙන යනවා අර සාමූහික පැත්තට අරන් ගියා. ඊළඟට මොකද කරන්නේ? දැන් මේ ඊළඟ කොටසට දාපු දේ දිහා මම හොඳට බලනවා. බලලා මම කියනවා දැන් අද මට හම්බෙන්න එහෙම නැත්නම් අද මගේ ණය මුදල අපිට මිලියන 40යි. අය වෙන්න තියෙන 40ක්. එතකොට මම බලනවා මෙයා දැන් නිසි පරිදි ගෙවුවා නම් මට 40 එනවනේ. දැන් නිසි පරිදි නොගෙවනකොට අර වාරික අඩු වෙනවා මොන හරි ක්‍රමයකට අඩු වෙනකොට මම බලනවා රයිට් ඒ මට මාසෙපතා හම්බෙන මුදල් ටික අද වටිනාකමකට ගෙනල්ලා බැලුවාම මිලියන 40 ට වඩා වැඩි නම් මමට දැන් පාඩුවක් වෙන්නේ නැහැ. මොකද දැන් අපි හිතමුකෝ මට දැන් පළවෙනි මාස 6 9 මෙයාට ප්‍රශ්න තියෙන හැබැයි එතනින් එහාට යා හොඳට යනවා. කරගෙන යනවා. එතකොට මම අවුරුදු 5ක් නම් ණය කාල සීමා ටික අද දවසට ගෙනල්ලා මම බලලා කියනවා ප්‍රශ්නයක් නැහැ මට අද 40ක් අයිති වෙන්න තියෙනවා. ඉදිරියේ එන මූල්‍ය ප්‍රවාහ ටික අද දක්වා ගත්තාම 42ක් විතර එනවා. එහෙමනම් මට ලොස් එකක් එන්නේ නැහැ. ඒගොල්ලොත් දානවා අපහොස්සට ගිහිල්ලා. අපි හිතමු ඔව් කියලා. දැන් මගෙන් අද එක්ස්පෝෂර් එක 40යි. ඔය 40 මට පොලියත් එක්ක සියලු දේවල් අය වෙන්නට තියෙන ඉදිරියේ ටික අද වටිනාකමට ගෙනාවහම අපි තුමු 37යි කියලා. අන්න මිලියන 3ක් වෙනසක් තියෙනවා. ඒ කියන්නේ 40ක් එන්න ඕන තැන 37ක් එනවා. අන්න ලොස් එකක් තියෙනවා. අන්න ඒ ලොස් එක අපි දානවා මෙතෙන්ට. මේ සඳහා මම මිලියන 3ක් වෙන් කිරීමක් අද මම කරනවා. හැබැයි ඔක වෙනස් වෙන්න පුළුවන්. තව මාස 3කින් 6කින් යනකොට මේ අපි කියන තත්ත්ව වෙනස් වෙලා ආයි මූල්‍ය ප්‍රවාහය ඇවිල්ලා ඔන්න මෙයා මේ පැත්තෙන් අර පැත්තට යන්න පුළුවන්. නමුත් අද ඉදිරි අනාගතයේදී යම් කිසි දෙයක් සිදු වෙ හැකි කියලා හිතාගෙන වෙන් කිරීම කරනවා. අන්න ඒකට කිව්වා දැන් මේ ක්‍රියාවලිය තනිව කරන ක්‍රියාවලිය. අනිත් පැත්තට යනවා. දැන් අනිත් පැත්තේ තියෙන මිලියන 50ට වඩා අඩු සාමූහික ණය කලඹක්. ඒ ණය කලඹේ අවදානම් ලක්ෂණ දැන් බලනවා සාමූහිකව තියෙනවා. ඒ කියන්නේ දැන් ගත්තොත් දැන් තනියම නෙවෙයි අපි දුම් ක්‍රෙඩිට් කාඩ් පෝර්ට්ෆෝලියෝ එකක්, හවුසින් ලෝන් පෝර්ට්ෆෝලියෝ එකක්, ලීසින් පෝර්ට්ෆෝලියෝ එකක්. දැන් ඒ ලීසින් පෝර්ට්ෆෝලියෝ එක හැටියට ගත්තාම මට තේරෙනවාද මෙන්න මේකේ යම්කිසි කොටසක් NPL වැඩි වෙයි. හරි. එහෙම නැත්නම් අපි කියනවා DPD එක වැඩි වෙයි. එහෙම නැත්නම් නීති ක්‍රියාමාර්ග වලට යන්න වෙයි. මොකද මේ පොලි අනුපාත වෙනස් වීම, වෙළඳපළ වෙනස් වීම, ඉන්ෆ්ලේෂන් එකේ වෙනස් වීම, අන්න ඒ වගේ දේවල් නිසා
වෙනස් වීමක් සිදු විය හැකද? පැහැදිලිද? එහෙමනම් අපි බලනවා සාමූහික අලාභ සිදුවන සාක්ෂි. පරණ මෙන්න මේ මෙහෙම ට්‍රෙන්ඩ් එකක් තිබ්බා. ඒතර ඒ වගේ තත්ත්වයක් අද ඇවිල්ලා තියෙනවා. එහෙමනම් එහෙම සාක්ෂි තිබේද? ඒ අනුව අපි කියනවා මෙන්න මේ ප්‍රමාණයක් සාක්ෂි තියෙනවා. මෙන්න මේ පෝර්ට්ෆෝලියෝ මෙච්චර නරක වෙන්න පුළුවන්. එතකොට මෙහෙම NPL ටිකක් එන්න පුළුවන්. ඒ නිසා අපි මේකට දැම්ම තියා රෙඩි විය යුතුයි. ඔන්න ඒකටත් යම් ආකාරයක වෙන්කිරීමක් කරනවා. එතකොට අර මේ ක්‍රම දෙකෙන්ම අපි ඉන්ඩිවිජුවල් හැටියටත් කලෙක්ටිව් හැටියටත් කරන ක්‍රියාවලියක් ගැන සාකච්ඡා කිරීම තමයි මේ ණය හානිකරණය කියලා කියන්නේ. එතකොට මේකෙම මහ බැංකුවෙන් අපිට දාපු ක්‍රමය තමයි ජෙනරල් ප්‍රොවිෂන් එකයි ස්පෙસિෆික් ප්‍රොවිෂන් එකයි. දැන් ඒ කාලය අනුව තමයි මේ වර්ගීකරණය කරන්නේ ක්‍රමික අක්‍රමික ණය අනුව. දැන් මෙතන ක්‍රමිකද අක්‍රමිකද කියලා බලන්නේ නැහැ. ණය කලඹ අරගෙන 50ට වැඩිද 50ට අඩුද? ඒක 25ට වැඩිද 25ට අඩුද? 100ට වැඩිද 100ට අඩුද? ඒ කියන්නේ බැංකුව අනුව අපි තීරණය කරන ණය මුදල. ඊට පස්සේ කියනවා අලාභ සිදුවීමේ සාක්ෂි ඇතද? අලාභ සිදුවීමේ සාක්ෂි නැතද? අනුව අපි තීරණය කරනවා. කරලා මේ කියන ක්‍රමවේදය හරහා වෙන්කිරීම කරනවා. දැන් උදාහරණයකට අපි ඔක දැන් ඉස්සර කරේ මහා බැංකුව අනුව ප්‍රොවිෂන් කරනවා ඉම්පයර්මන්ට් එක ශ්‍රී ලංකන් accounting standard අනුවත් කරනවා. අපි කරලා බලනවා හරි මේ දෙක අතර මොකක්ද තියෙන වෙනස? අඩුපාඩු තියෙනවා. හැබැයි ප්‍රයොරිටි එක වැදගත්ම දේ දුන්නේ මේ ණය හානිකරණය accounting standard හරහා කරන එක. දැන් ඇත්තටම අපි ඉස්සර අවුරුද්දකට පතාවක් කරා ඊළඟ මාස 6කට කරා දැන් හැම මාස 3ට කරනවා ඉන්ඩිවිජුවල් එක මාසේ පතා කරනවා කලෙක්ටිව් එක. ඒ කියන්නේ හැම අවුරුද්දකම දැන් අපේ පොලි අනුපාත එහෙම නැත්නම් අනිකුත් සිදුවෙන වෙනස් වීම් සාකච්ඡා කරලා ඒ අනුව මේ කරන වෙන්කිරීම අපේ P&L එකට මාසපතා අපි charge කරනවා. ඕක තමයි හානිකරණය කියලා ඉතාලම කෙටි. මොකද මේක අපි දැනගත යුතුයි යම් ප්‍රමාණයකට. දැන් අපිට මෙච්චර කල් නම් මේකෙන් ප්‍රශ්න ඇවිල්ලා නැහැ. එකම එක අවස්ථාවක විතරක් හානිකරණය ගැන කෙටි සටහනක් ලියන්න ආවා. ඒ නිසා තමයි මම මේ කෙටි සටහන ලියන්න ආවොත් මෙන්න මේ ඩයග්‍රෑම් එක ඔයගොල්ලෝ ඇඳලා මේ කියන ක්‍රමවේද දෙක පැහැදිලි කිරීමකට ලක් කරා නම් ප්‍රමාණවත්. ඒක තමයි මම දැන් මේ ඩයග්‍රෑම් එක කරලා අපි ඊළඟට අපි යමු උපසටහනේ ඒ කියන්නේ තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා. right. හානිකරණය ණය සිදුවිය හැකි අලාභය වටිනාකම ඇස්තමේන්තු අනාගත ලැබෙතු මුදල් ප්‍රවාහල වර්තමාන වටිනාකම අතර වෙනස තුලින් ගන්නේ කරනවා. මම එකයි කිව්වේ අපි බලනවා අද මට මෙච්චරක් අයිති වෙන්න තියෙනවා අනාගතයේදී ඒ ප්‍රමාණය අයිති මට අය කර ගන්න තියෙන ටිකේ අද වටිනාකම කොච්චර ඒ දෙකේ වෙනස අනුව අපි මේක තීරණය කරනවා. ඊළඟට ඒක LKAS 39 කියන accounting standard එක හරහා තමයි මෙන්න මේ impairment provision එකේ නැත්තම් මේ concept එක අපිට එන්නේ. එතකොට ඒක කොටස් දෙකයි කේවල ණය සහ සාමූහික කියලා කැලි දෙකකට අපි කඩා ගන්නවා කේවල ණය හානිකරණය සාමූහික හානිකරණය කියන කොටස් දෙකට. ඊට පස්සේ අපි අර කිව්වා වගේ තනි තනිව කොහොමද සාමූහිකව කොහොමද කියලා කොටස් දෙකකට අපි බෙදා ගන්නවා බැංකුවේ ණය කළඹේ ප්‍රමාණය අනුව. එක බැංකුවක් මිලියන 50ට වැඩි අඩු වෙන්න පුළුවන්. තව බැංකුවක් මිලියන 100ට වැඩි අඩු වෙන ක්‍රමවේද හරහා. ඊළඟට කේවල හානිකරණයේදී තනිවගත් කලයයි සඳහන් කළ හැකි ණය සඳහා අලාභ සිදුවීමේදී සාක්ෂි අපි අර කියන විදිහට බලනවා. සාක්ෂි තියෙනවා නම් තවදුරටත් ඒක ගණනය කරනවා. සාක්ෂි නැත්තම් අනිත් පැත්ත දානවා. සාමූහික එකේදී කරන්නේ අර වගේ තනි තනිව ගන්නෑ. සාමූහිකව අරගෙන ඒ ණය කළඹට මොනවද තියෙන සාක්ෂි ඒවා අපි කොයි ආකාරයකද වෙනස් වෙන්නේ ඒ අනුව අපි ඒක සාකච්ඡා කරලා ඒ සඳහා කරන වෙන්කිරීම කරනවා. එතකොට ඒ ටිකම තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. right. තනිවගත් කර වටිනාකම right. ඒක right. ඒ කියන්නේ දැන් මූලිකවම මේ ස්ලයිඩ් 4න් කරන්නේ මෙන්න මේ කියන ඩයග්‍රෑම් එක එක්ස්ප්ලেইন කරා. තනිව ගත් කල මොකද කරන්නේ? සාමූහිකව ගත් කල මොකද කරන්නේ? right? තනිව ගත් කල අපි මේ ආකාරයට කරනවා ලක්ෂණ තියෙනවද? ඒ ලක්ෂණ තියෙනවා නම් අපි අනාගත මූල්‍ය ප්‍රවාහත් එක්ක ඒ දෙකේ වෙනසක් තියෙනවා නම් තරණය කරා වෙන් කරා. එහෙම නොවෙනවා නම් අනිත් පැත්තට දැම්මා. ඊළඟට සාමූහික ණය කළඹ. එතනදී අපි තුමේ SME පෝර්ට්ෆෝලියෝ, කෝපරේට් පෝර්ට්ෆෝලියෝ,
cards portfolio leasing ඒ ඔක්කොගෙම සමූහයක් හැටියට අපි දකින ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ පොලි අනුපාත වැඩි වුණොත් NPL වැඩි වෙයිද? ඉන්ෆ්ලේෂන් එක වැඩි වුණොත් මෙහෙම වෙයිද? මොන හරි සෙක්ටර් එකක ගැටලුවක් වුණොත් මේ ටික වෙයිද? ඒ අනුව අපි කියනවා රයිට් එහෙමනම් සාක්ෂි ටිකක් තියෙනවා. අපි මොකද කරන්නේ? ඒ වගේ වෙලාවක අපේ තියෙනවා යම්කිසි ආකාරයක ගණනය කරන ක්‍රමවේදයක්. ඒ අනුව කියනවා රයිට් පුද්ගල ණය පැහැර හැරීම සඳහා මෙහෙමයි. ආයෙත් එහෙම නැත්නම් අර සුරුකුම් ගත්තොත් අපි ඒකට කියනවා සුරුකුම විකුණලා අපිට අය කර ගැනීමේදී එන රේෂියෝ එක මෙච්චරයි. අපි මේ ණය කලබකට ආවේනික වෙච්ච අවුරුදු ගානක අපි ගාව දත්ත තියෙනවා. එතකොට ඒක වෙනස් කරලා අපි කියනවා රයිට් ඉදිරියේදී මේ විය හැකි මෙන්න මේ percentages වලින් අපි මෙන්න මේ ටික අයින් කරනවා. මේ percentages වලින් මෙන්න මේ ටික අයින් කරනවා. මොකද ඒක සාමූහික වෙන්කිරීමක් ප්‍රොවිෂන් එකක් හැටියට අපි අයින් කර ගැනීම තමයි එතනදී සාකච්ඡා කරන්නේ. අතට ඔන්න ඔයක තමයි ක්‍රියාවලිය හැටියට ගන්නෙ වෙන්කිරීම. මොකද සෙන්ට්‍රල් බැංක් එකෙන් උත් අපි කරන එක අදටත් කරනවා. හැබැයි P&L එක බැලන්ස් ෂීට් එකට එහෙම නැත්නම් බැංකුවේ තියෙන මූල්‍ය වාර්තා සඳහා පාවිච්චි කරන්නේ මේ LKS 37 හරහා කරන ක්‍රමවේදය. right. ඕක තමයි ඊටාම කෙටියෙන් ණය හානි කරන කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මේකෙන් ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා නැහැ. නමුත් අපිට කෙටි සටහනක් ලියන්න ආව වෙලාවක මේක අපිට ප්‍රායෝගිකව වැදගත් වෙන නිසා තමයි මම ඒක ඉදිරිපත් කරේ. right. මොනවා හරි ගැටලු ප්‍රශ්න තියෙනවද තවදුරටත් සාකච්ඡා කරන්න. පැහැදිලි? right. අපි එහෙමනම් ඊළඟ කොටසට යමු වෙන බලමු. අපේ 4 වෙනි chapter එක ණය අවදානම් මෙහෙවීම පශ්චාත් පසු විපරම් කියන කොටස. ඒ කියන්නේ දැන් අපි මේ තාක් සාකච්ඡා කරා නම් ණය ලබා දීම, එතකොට ණය අය කර ගැනීම, ඒ වගේම ණය සම්බන්ධ වෙච්චි යම් ආකාරයක නිර්දේශ රෙගුලාසි. එතකොට ඒ ප්‍රතිපත්ති ඊළඟට කිව්වා ඇඩ්මිනිස්ට්‍රේෂන්. එතකොට ඒ එක පැත්තක දේවල් ටිකක් සාකච්ඡා කරගෙන ආවහම ඊළඟට අපිට වැදගත්කමක් තමයි දැන් ණය ලබා දුන්නට පස්සේ මේ ණය සම්බන්ධයෙන් අවදානම් වෙන්න පුළුවන්. ඒක කොහොමද මේ අවදානම් කළමනාකරණය කරගන්නේ? එතකොට මේ ණය අය කරගන්නා ක්‍රමවේද මොනවද? ණය නිසි පරිදි නොගෙවනවා නම් අපි ඒ සඳහා කළ යුතු ක්‍රියාමාර්ග මොනවද? එතකොට දැන් මේ සඳහා තවදුරටත් අපිට ඉදිරියට ගිහිල්ලා බාසල් ක්‍රමවේද වගේ දේවල් හරහා අපි තවදුරටත් ප්‍රාග්ධන වෙන් කිරීම දේවල් කරන්නේ කොහොමද? අන්න ඒ වගේ සෙක්ෂන් එකක් තියෙනවා. ඒක තමයි මේ අවදානම් මෙහෙයවීම පශ්චාත් පසු විපරම් කියන කොටස හරහා අපි දැන් යොමු වෙන්න හදන්නේ. එතකොට මෙන්න මේ කොටස් ටික. අවදානම් මොනවද? අවදානම් වර්ග, අවදානම් කොහොමද මෙහෙවන්නේ? ප්‍රතිලේඛනගත කිරීම කියලා කියන්නේ මොකද්ද? අය කර ගැනීමේ ක්‍රියාමාර්ග මොනවද? එතකොට ණය ව්‍යුත්පන්න වගේ දේවල් මොනවද? බාසල් අවදානම් මෙහෙවීම කුමක්ද? මෙන්න මේ ටික තමයි අපි මේ section 4 නැත්නම් chapter 4 යටතේ අපි තවදුරටත් සාකච්ඡා කරන්නේ. නමුත් මේ කොටසෙනුත් 105ක් 10ක් 15ක විතර වගේ ප්‍රතිශතයකින් විභාගයට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. හැබැයි හැම අවුරුදු වලම අපි දැකලා නැහැ. නමුත් කාලෙන් කාලෙට මේක එනවා අපිට ගොඩක් වෙලාවට ප්‍රශ්න. ඒ නිසා අපි මේකත් යම් ප්‍රමාණයක weight එකක් දාලා මේක සාකච්ඡා කරමු. එතකොට මම මූලිකවම ණය ලබා දීම සම්බන්ධ අවදානම් කළමනාකරණයෙන් පටන් ගන්න සූදානම් වෙන්නේ. එතකොට මෙන්න මෙහෙම. අපි දැන් අර සාකච්ඡා කරනකොට අපි කිව්වා ණයක් ලබා දුන්නාම ඒ ණය අපි දෙගොල්ලගේ තියෙන ගිවිසුම්ගත වෙලා තියෙන විදිය අනුව නිසි පරිදි මුදල පොලිය අපිට ගෙවන්න ඕනේ. එහෙම නොගෙවනවා නම් මොකද වෙන්නේ? එකක් තමයි අර මම කිව්වා වගේ ඉම්පයර්මන්ට් පැත්තෙන් අපිට හානියක් වෙනවා. අයි එයා නිසි පරිදි ගෙවනවා නම් මොකද වෙන්නේ? අපිට ඉදිරියේදී අය වෙන්න තියෙන මුල් මුදල් පොලිය නිසි පරිදි ගෙවනවා නම් ගැටලුවක් වෙන්නේ නැහැ නේ අපිට.
මට ඉන්න තියෙන ටිකයි හම්බෙන්න තියෙන ටිකේ දෙක සමානයි නම් මට ප්‍රොවිෂන් එකක් අවශ්‍ය නැහැ. එහෙම නොවෙනවා නම් මම ප්‍රොවිෂන් එකක් කරන්න බැංකුවේ හැටියට මට කොස්ට් එකක් යනවා. එතකොට ඒක තමයි අපි දකින්නේ ඔන්න මුලින්ම ඕඩියු ලෝන්ස් කියලා කියනවා. ඊට පස්සේ ඔක නන් පර්ෆෝමින් ලෝන්ස් වෙනවා. ඒක ලීගල් ඇක්ෂන් හැටියට යන්න පටන් ගන්නවා. දැන් ඒක තමයි අපි දකින්නේ ප්‍රමාණාත්මකතාව. qualitatively and quantitatively අපි දකිනවා. හැබැයි දැන් ඕක අපි එදා කරා NPL කියන්නේ මොකද්ද? රීෂෙඩ්යුල්මන්ට් එකක් වෙන්නේ කොහොමද? එහෙම වුණාම මේ පැත්තට එන්නේ කොහොමද? දැන් ඒ අපි යම්කිසි කරන ක්‍රමවේදයක්. හැබැයි දැන් ඕක වෙන්න මොකද වෙන්නේ? ඕක නිසා අපිට අවදානමක් එන්න පටන් ගන්නවා. දැන් NPL වැඩි වෙනවා, ODs වැඩි වෙනවා, delinquencies කියනවා, infection ratio කියනවා, collection ratio අඩු වෙනවා. දැන් ඒක නිසා දැන් මොකද වෙන්නේ? මේ provision පැත්තෙන් අපිට ඒක පෙන්නන්න අපිට ඒ කියන්නේ මොකද්ද? මේ ණය අවදානමක්. credit risk එකක් එන්න පටන් ගන්නවා. NPL කියලා කියන්නේ ඕන credit risk එක high කියලා අපි ඒක indication එකක්. දැන් එතකොට ඕක වෙන්නේ ඇයි කියන දේ මෙතන පැහැදිලි කරගන්නවා. ඇයි ඔය මේ NPL වැඩි වෙන්නේ අක්‍රීය ණය වැඩි වෙන්නේ කියලා. ඒකට මෙපිටින් දෙයක් කරොත් මෙහෙම. දැන් අපි කියවනේ ණය දෙනවා. අය කර ගැනීම අපේ යුතුයකමක්, ගෙවීම පාරිභෝගිකයාගේ යුතුයකමක්. ඔයක නිසි පරිදි වෙන්නේ නැති වුණාම ඔන්න වෙන් කිරීම නැත්නම් ප්‍රොවිෂනින් වෙනවා. තවත් ටිකක් ගිහිල්ලා ඔහොම යනකොට NPL වැඩි වෙනවා, රේටින් එකට ඉම්පැක්ට් එක මොකද වෙන්නේ? දැන් එතකොට අපිට ඔන්න දැන් ප්‍රාග්ධනය එන්න පටන් ගන්නවා. දැන් ඔයාට මෙන්න මේ අවුරුද්දේ මේ වෙනකොට මේක තමයි ඔයාගේ expected loss එක. නැත්නම් බලාපොරොත්තු වෙන අලාභය මෙච්චරයි. ඒකට ඔයා provide කරනවා. හැබැයි unexpected එකක් එන්නත් පුළුවන්. දැන් මෙහෙම ගිහිල්ලා NPL ඔක්කොම වැඩි වෙනකොට හරි ඊට පස්සේ අපි බලාපොරොත්තු නොවන ප්‍රතිශතයක් වෙන්න පුළුවන්. බලාපොරොත්තු නොවන අලාභයක් වෙන්න පුළුවන්. ඒකට මහ බැංකුවෙන් කියනවා right බාසල් ප්‍රතිපත්තියක් එනවා. බාසල් කෝඩ් එකක් එනවා. දැන් P&L එකෙන් වෙන් කරාට හරියන්නේ නැහැ. ඔය බැලන්ස් ෂීට් එකට ගිහිල්ලා ප්‍රාග්ධනියුත් කොටසක් අයින් කරන්න කියනවා. ඔන්න. එතකොට තමයි අපිට ටිකක් ගැටලුවක් එන්නේ. ඒ කියන්නේ දැන් අපි අපේක්ෂිත අලාභ සඳහා මොන හරි දෙයක් කරන්න පුළුවන්. අනපේක්ෂිත අලාභෙන්වත් පුළුවන් මේ විදිහට ගිහිල්ලා ඩිටියෝරේට් වෙලා. ඒතර අනපේක්ෂිත අලාභ වලට මොකද වෙන්නේ? කැපිටල් එක ප්‍රොවයිඩ් කරන්න කියනවා. ඔන්න එතකොට තමයි අපිට ප්‍රාග්ධනය පිළිබඳ ගැටලු එන්න පටන් ගන්න. දැන් තියෙන ප්‍රාග්ධනය මදි. තව ප්‍රාග්ධනය රැස් කරන්න ඕනේ. ප්‍රාග්ධනය රැස් කරන්න ගියම ෂෙයා හෝල්ඩර්ස් ලගෙන් අර එහෙම එක්ස්පෙක්ටේෂන්ස් හයි වෙනවා. බැංකුවේ රේටින් ප්‍රශ්නයක් වෙනවා. ෂෙයා ප්‍රයිස් එක වැටෙනවා. NPL වැඩි වෙනවා. එතකොට ඔන්න දැන් අර කියන තරම් ලේසි නෑ අපිට මේ ගමන ඉදිරියට යන්න. ඔන්න ඕක තමයි මේ NPL වැඩි වෙනකොට දැන් බ්‍රාන්ච් එකට හිට වෙනවට එකක්, යුනිට් එකට හිට වෙනවා තව එකක්, බිස්නස් එකට තව එකක්, බැංකුවට තව එකක්, සිස්ටම් එකටම ලංකාවේ බැංකු පද්ධතියටත් බලපාන ඔය කියන ක්‍රමවේද. මොකද පුද්ගලයෝ පිළිබඳ කියන්නේ බැංකුවක එළියේ ඉන්න අය බැංකුව දිහා දකින විදිහ, බැංකු පද්ධතිය දිහා දකින විදිහ එන්න ඩිටියෝරේට් වෙනවා. ඒකත් අපිට සිස්ටම් එකට ගැටලුවක් නේ. මොකද දැන් අපිට ඉන්වෙස්ටර්ස් ලා. එතකොට බැංකුව පිළිබඳ පද්ධතිය පිළිබඳ යම් ආකාරයකට පහන් නැගීමක් නැති වෙනකොට තැම්පත් කරු මුදල් නොදා ඉන්න පුළුවන්. මේ ඔක්කොම කැස්කේඩින් එක නිකන් සයිකල් ඉෆෙක්ට් එකක් එන්නේ. හරි මේ අක්‍රීය ණයක් නිසා සිදුවිය හැකි දේවල් මම මේ කියන්නේ. දැන් අපි වෙන් කිරීම කරනවා ඉස්සලම් P&L එකෙන් ඊළඟට බැලන්ස් ෂීට් එකෙන් ඊට පස්සේ ඔක දැන් ෂෙයා හෝල්ඩර්ස්ලගේ ප්‍රශ්න ඕමම ලොකු කතන්දරයක් යනවා. දැන් ඕක තමයි අපි මේ ඔළුවේ තියාගෙන මේ වැඩ කටයුතු කරන්න ඕනේ. ඒතකොට දැන් ඕකේ පටන් ගන්න මොකද්ද? අර මම කිව්ව performing එකක් non performing වෙන එක. දැන් මේ ඒකට යම්කිසි ආකාරයේ සාධක කීපයක් තමයි. හේතු කීපයක් තමයි මේ ක්‍රමික ණය අක්‍රමික ණය තත්වයට නැත්නම් අක්‍රමික ණය ඉහළ යාමට හේතු. ලිඛිත ණය ප්‍රතිපත්තියක් බැංකුවේ නොතිබීම. ලිඛිත ණය ප්‍රතිපත්තිය කියන්නේ අර අපි කියනවා ක්‍රෙඩිට් පොලිසි එකක් තියෙන්න පුළුවන් නොතියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන් යාවත්කාලින වෙලා නැති වෙන්න පුළුවන්. තියෙන්න පුළුවන් යාවත්කාලින වෙන්නත් පුළුවන්. හැබැයි නිසි පරිදි කමියුනිකේට් වෙලා. ඒ කියන්නේ දැනුවත් වීම වෙලා නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ සාධක මත අපේ ක්‍රමික අක්‍රමික තත්ත්වයට පත්වීමේ සම්භාවිතාව වැඩි වෙනවා. අනිත් එක තමයි රිලේටඩ් පාර්ටිස් වලට. එහෙම නැත්නම් අපේ ඔය කියන කන්ටැක්ට්ස් වලට වෙන්න පුළුවන්. අර unnecessary treatment හැටියට අපි ගිහිල්ලා ලෝන් දීලා අන්න ඒව පැහැර හැරිලා ඔන්න අක්‍රමික වෙන්න පුළුවන්. දැන් උදාහරණ ඕන තරම් තිබුණානේ. සමහර බිස්නස් කට්ටිය ලොකු ගන්න ප්‍රමාණ දෙනවා. ඒ පිළිබඳ සුරකුම් නැහැ.
ඒගොල්ලෝ එතකොට අයකර ගන්න ගියාට පස්සේ අපිට තවත් බරපතල කාරණාවකට දේශපාලන ප්‍රශ්න එනවා. එහෙම වෙලා අපිට මොකද වෙන්නේ? ඒ ණය පැහැරීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට ණය දීමේදී සහ අයකර ගැනීමේදී ලිහිල් පිළිවෙත් අනුගමනය කිරීම. ඒකත් ප්‍රශ්නයක්. අපි සමහර වෙලාවට ලෝන් දෙන්න අපි රුෂියු. හැබැයි අයකර ගන්න වැඩේ අපි කරන්නේ නැහැ. ඒක ඒ කියන්නේ අපි දැන් කියනවා ලෝන් එක දෙනකොටත් අඩුම රේට් එකට දෙන්න අපි කැමතියි. හැබැයි අයකර ගන්න ගියාම ඔන්න ඉතින් දැන් කන්සෙෂන්ස් එනවා, රයිට් ඔෆ් කරනවා, වේව් කරනවා. දැන් අර තරම් ඇග්‍රෙසිව් නැහැ. දැන් ඒ කරනකොට මොකද වෙන්නේ? අනිවාර්යෙන් ලොස් එකක් වැඩි වෙනවා. ඊළඟට තමයි සංකේන්ද්‍රණය. ඒක ප්‍රොඩක්ට් වෙන්න පුළුවන්. ඒක එහෙම නැත්නම් යම්කිසි ශාස්ත්‍රයකට වෙන්න පුළුවන්. නැත්නම් පාරිභෝගික ප්‍රමාණයකට වෙන්න පුළුවන්. එකම තැනකට අපි හැමදේම ණය දාලා ගියාම එතන යම්කිසි ප්‍රමාණයක් වුණොත් ඒකෙන් කන්සන්ට්‍රේෂන් රිස්ක් එකක් හින්දා ඒකෙන් ණය අවදානම් වැඩි වීමේ සම්භාවිතාවක් ඇති වෙන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ වගේ රාශියක් තියෙනවා ක්‍රමික ණයක් අක්‍රමික ණයක් බවට පත්වීම සඳහා. එතකොට ක්‍රමික අක්‍රමික වීම ඉහළ යාමට හේතු මේවා දැනගෙන තමයි අපි එදිනදා බැංකුකරණයේදී යෙදිය යුත්තේ. දැන් මම මෙතෙන්ට ආවේ අක්‍රමික ණය නිසා ඔන්න ණය අවදානම් ඉහළ යාම නිසා සිදුවිය හැකි දේවල් කතා කරගෙන අතරතුර තමයි අපි මෙතෙන්ට ආවේ. ඊළඟට දැන් මේ ණය අවදානම කියන එක තව පැහැදිලි කරගමු අපි. මොකද ඒක ඩෙෆිනිෂන් එකක් දැනගන්න එක හොඳයි. කවුද මේ අවදානම් කළමනාකරණය කරන්නේ? කාටද මේක වගකීම තියෙන්නේ කියන ඒවා කෙටි ප්‍රශ්න දෙක ප්‍රශ්න දෙකටම අපිට අවිල්ල තියෙන නිසා. අපි එදා ක්‍රෙඩිට් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඉගෙන ගන්නකොටත් MPC ක්‍රමවේදයක් ඉගෙන ගත්තා. ඒ වගේම තමයි ක්‍රෙඩිට් රිස්ක් මැනේජ්මන්ට් කියන එකත් අපිට ගොඩක් වැදගත් වෙනවා. අරක C ඩබල් O කරා නම් මේක CRO ගේ රෝල් එකක් වෙනවා. ආයුධම්කරුවෙකු විසින් ඔහු මත ඇති කිවිසුම් ආපසු ගෙවීමේ වගකීම පැහැර හැරීම මත මූල්‍ය ලාභයක් සිදුවීමේ අවදානම ණය අවදානම ලෙස හැඳින්වේ. මේ පැහැර හැරීමේ අවදානම ලෙසද හැඳින්වෙනවා. ඒ කියන්නේ ණය අවදානමක් කියලා කියන්නේ දැන් අපේ කොන්ට්‍රැක්ට් එකක් ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. ඒ ඇග්‍රීමන්ට් එක මත ඉවිසුම්ගත වෙලා තියෙන විදිහට කාලයට මුදලට ඒ පොලියට යටත් වෙලා ආපසු ගෙවන්නේ නැත්නම් අපිට මේ කියන අවදානම ණය අවදානම හැටියට අපි සාකච්ඡා කරනවා. ඒක පැහැර හැරීමේ අවදානම කියලාත් කියනවා. කවුන්ටර් පාටි රිස්ක්, ඩිෆෝල්ට් රිස්ක්, ක්‍රෙඩිට් රිස්ක්, ෆයිනෑන්ෂල් රිස්ක් ඒ වගේ විවිධ නම් වලින් හඳුන්වනවා. නමුත් ණය අවදානම කියන එක පැහැදිලි කරගන්න ඕනේ මෙන්න මේ යටතේ. ඒතර සාමාන්‍යයෙන් මේ අවදානම කියන්නේ මොකක්ද කියලා දැනගත්තාම අවදානම් කළමනාකරණය කියන්නේ මෙන්න මේකෙන් අපි තව ටිකක් හඳුනාගෙන ආපහු අතෙන්ට යනවා. හඳුනා ගැනීම කරන්න ඕනේ, ගණනය කිරීම කරන්න ඕනේ, පාලනය කිරීම කරන්න ඕනේ, නිරීක්ෂණය කිරීම කරන්න ඕනේ. මෙන්න මේ හතරම තමයි අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව හරහා සිද්ධ වෙන්නේ. credit risk identify, credit risk measurement, credit risk control, credit risk review, supervision. ඉතින් මේ හතරම කරනකොට තමයි අවදානම් කළමනාකරණ කියන කාර්යය සම්පූර්ණ වෙන්නේ. අපි වෙනත් නමකින් කිව්වොත් අවදානම් කළමනාකරණ රාමුව credit risk management framework කියලා කියන්නේත් මේකට. එතකොට ඒ කරන්නේ කවුද? ණය අවදානම් කළන දෙපාර්තමේන්තුව. එතකොට ඒක මූලික වශයෙන්ම වගකීම තියෙන්නේ කාටද? අවදානම් කළමනාකරණ කමිටුව, board risk management committee. එතකොට දැන් board risk management committee එකේ සම්පූර්ණ accountability එක තිබ්බහම ඒක යටතේ මේක බැංකුවක අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව අංශය හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ අංශය ලීඩ් කරන්නේ කවුද? chief risk officer. පැහැදිලිද? අවදානම කියන්නේ මොකද්ද කියලා ඉතින් ගන්නත්තා. අවදානම් කළමනාකරණ රාමුව කියන්නේ මොකද්ද කියලා දැනගත්තා. අවදානම් කළමනාකරණය කියලා කියන්නේ මොකද්ද කියලා දැනගත්තා. අවදානම් කළමනාකරණය ක්‍රියාත්මක වෙන්නේ බැංකුවක කා යටතේද කාගේ වගකීම මතද? අධ්‍යක්ෂක කළමනාකරණ එහෙම නැත්නම් බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයට තමයි මූලික වගකීම තියෙන්නේ.
එතකොට එදිනදා දෛනික ඒක මෙහෙවීමේ කටයුතු චීෆ් රිස්ක් ඔෆිසර් ප්‍රධාන අවදානම් නිලධාරියා හරහා අවදානම් කළමනාකරන දෙපාර්තමේන්තුව තුලින් මෙහෙවනවා. මෙන්න මේ ස්ලයිඩ් එක ගොඩාක් ඉම්පෝටන්ට් ප්‍රශ්න ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඒ ටික තමයි මම මේ පැහැදිලි කරේ. right මේක තමයි අවදානම් කළමනාකරන කරන රාමුව කියන්නේ. හඳුනා ගැනීම, ගණනය කිරීම, පාලනය කිරීම, නිරීක්ෂණය කියන කොටස් 4 මෙතනදී සාකච්ඡා වෙනවා. right ඊට පස්සේ ඒක පැහැදිලි නම් අපි තව චුට්ටක් ඉස්සරහට යමු. මෙන්න මේ කියන කාරණා ටික ඉගෙන ගන්නට. දැන් අර මම කියවනේ අවදානම හඳුනා ගන්න. අන හඳුනා ගන්න පුළුවන් ඒවා තමයි මම අර කිව්වේ. NPA වැඩි වෙනවා, loans delay වෙනවා. එතකොට පරිසරයේ අපි එක එක දේවල් දකින්නවා. ඒක ඔක්කොම හරි. ඒක දැනගත්තට අපිට ඒක අපි ගණනය කරගන්න එපා ඉස්සෙල්ලා. මේක කන්ට්‍රෝල් කරන්න හරි මේක සුපරීක්ෂාකාරී වෙන්න හරි මේක ගණනය කරන්න ඕනේ. ඒ ගණනය කරන්නට තමයි මෙන්න මේ කියන සාධක තුන අපි ඉගෙන ගන්න බලන්නේ. එකක් පැහැර හැරීමේ සම්භාවිතාව. පැහැර හරින අවස්ථාවේදී තියෙන ණය ප්‍රමාණය, ණයට නිරාවරණය වෙලා තියෙන ප්‍රමාණය, ණය පැහැර හැරීන විට සිදුවන අලාභය. එතකොට ඔන්න ඔය තුන අපි දැනගත යුතුයි. PD, EAD, LGD. හරිද? එතකොට PD කියලා කියනවා පැහැර හැරීමේ සම්භාවිත. මේ මොකද්ද කියන්නේ? පුද්ගලානුබද්ධ. දැන් අපි හිතමු අපිට ණයලාභියෙක් ඉන්නවා. ඒ ණයලාභියා මේ ලක්ෂණ අනුව පුද්ගල සාධක අනුව ඒ ණයලාභියාට අර ඔයගොල්ලන් මතක නම් අපි කිව්වා ණය වර්ගීකරණය රේටින් එක අනුව එයා ණයට කොතරම් සුදුසුද, ණය පැහැර හැරීමේ සම්භාවිතාව අඩුද වැඩිද කියන දේ අපිට තේරුම් ගන්න පුළුවන්. අපි එක්සැම්පල් එක ගත්තොත් NSB ජෝන් කිල්ස් හෝල්ඩින් ඒගොල්ලන්ගේ ණය රේටින් එක පුද්ගලයා ඒ ආයතනයේ රේටින් එක ගත්තොත් AA+, AAA+, A level එක ඩයලොග්. මොකක්ද ඒ කියන්නේ? ඒගොල්ලෝ රේටින් ස්කේල් එකේ ඉතා ඉහළ තලයක ඉන්නේ. ණය පැහැර හැරීමේ සම්භාවිතාව ඉතාම අඩුයි, බිඳුවයි වගේ. ඒ වගේම තමයි NPL කස්ටමර් කෙනෙක් ඉන්නවා යාගේ. එහෙම නැත්නම් මොනවා හරි ඔය ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකකට වගේ මේ දවස්වල ඉන්න කස්ටමර් කෙනෙක්. ඒතර එයාට ඇත්තටම එයාට ණය ආපසු ගෙවීමේ හැකියාව නැති තරම් පුද්ගලයෙක් හැටියට ගත්තා. ඒක 100% probability එක fail එක. පැහැර හැරීමේ සම්භාවිතාව. ඒතර මොකද්ද මේ කියන්නේ? ණය පැහැර හැරීමේ සම්භාවිතාව පුද්ගලයා මත වෙනස් වෙනවා. ඒ පුද්ගලයා මත වෙනස් වෙන ප්‍රතිශතය 0ත් 100ත් අතර දෝලණය වෙනවා. එතකොට දැන් අපිට ණය පැහැර හරිනවා කියලා තේරෙනකොට අපි බලනවා මේක ගණනය කරන්න. ණයලාභීන් සඳහා PD එකක් මම දෙනවා. 0ත් 100ත් අතර. හැබැයි මතක තියාගන්න. මේක දෙන්නේ කවුද? එක්කෝ අවුරුදු 5ක 10ක දත්ත වලින් අපි හොයාගන්න එකක් වෙන්න ඕනේ. අපිට එහෙම දත්ත නැත්තම් මහ බැංකුව බාසල් කමිටියෙන් කියන්න ඕනේ මෙන්න මේ වගේ කැටගරි එකක්. මේ රේටින් තියෙන අයට මෙහෙමයි. එහෙම නැත්තම් රජයට දබා දීපු ණයවල PD එක 0යි. මොකද ඒගොල්ලෝ ඩිෆෝල්ට් කරන්නේ නැහැ. ඒ වගේම NPL වගේ කස්ටමර් කෙනෙකුට ඩිෆෝල්ට් ගත්තොත් මෙන්න මෙච්චරයි. එහෙම නැත්තම් සාමාන්‍ය කමර්ෂල් ටයිප් කස්ටමර් කෙනෙකුට මෙච්චරයි. නිවාසන ගත්ත කෙනෙක් මෙච්චරයි. මොකද ඒ වගේ දත්ත ටිකක් ඒගොල්ලෝ ගාව අවුරුදු 5ක 10ක දත්ත ටිකක් අපි එක්ස්ට්‍රැක්ට් කරගෙන සමර් එකක් හදාගෙන ඉන්නවා. මේ වගේ ටයිප් එකක එක්කෙනෙකුට ඔන්න PD එක මෙච්චර වෙනවා. ඒක අපි දැනගෙන තමයි දැන් මේ ණය දෙන්නේ. අපිට හරි ලේසි ඒක. අපි ගාව පරණ දත්ත තියෙනවා නම් දැන් මේම ලක්ෂණ තියෙන කෙනෙක් ආවොත් මෙයාගේ රේටින් එක අපි හිතමු A- නම් A- කෙනෙක්ගේ probability of default 10%යි. A+ කෙනෙක්ගේ 4%යි. AA+ කෙනෙක්ගේ 100%යි. අපි ගාව තියෙන දත්ත අනුව මට PD එක මෙච්චරයි කියලා කියා ගන්න පුළුවන්. ඒතර දැන් අපි හිතමුකෝ මගේ මෙහෙම තියෙන ණය කලබක් ගැන මම සාකච්ඡා කරනකොට මට මේ ණය කලබේ මෙන්න මෙහෙම A+ මෙච්චරයි, A- මෙච්චරයි, B+ මෙච්චරයි කියලා වෙන් කරගත්තොත් ඒ හැමෝටම මට PD එකක් දෙන්න පුළුවන්. ඒක මැනගන්න මට. දැන් මෙහෙම කස්ටමර් කෙනෙක් NPL යනවද නැද්ද කියලා මට තීරණය කරන්න පුළුවන්. ඒක මම ඉස්සරහට ප්‍රොජෙක්ට් කරගන්නවා. ඒක අනුව තමයි අවදානම මෙහෙමයි කියලා මම තීරණය කරන්නේ. එතකොට අවදානම වැඩි නම්
මේ කිරීම වැඩි. අවදානම අඩුයි නම් මේ කිරීම අඩුයි. හැබැයි අවදානම වෙනකන් ඉඳලා කරන එකක් නෙවෙයි මේ. මම අර කිව්වේ ඉම්පයර්මන්ට් එක වගේ එක්සර්සයිස් එකක්. මම ඉදිරිය ගැන බලලා අදයි මේ කියන්නේ. දෙයක් වුණාට පස්සේ කළ වැඩක් නෑනේ. වෙන්න කලින් කරන හින්දා තමයි අපි මේ අවදානම මැනගැනීමේ එක අයිටමයක් තමයි probability of default. පැහැරහැරීමේ සම්භාවිතාව. දෙක පැහැරහැරීමේ අවස්ථාවේදී පවතින ණය ප්‍රමාණය. exposure at default. exposure at default. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් පුද්ගලයෙක් ඉන්නවා කියලා. ඒ කියලා පුද්ගලයා අපි හිතනවා මෙන්න මේ වෙනකොට ණය මෙයාගේ probability එක PD එක මෙච්චරයි. මෙයා දැන් මේ ණය පැහැරහැරන වෙලාවට මෙන්න මෙච්චරක් loan outstanding. කිසි රුපියල් මිලියන මෙච්චරක්. ඒකත් අපි දන්නවා. තුන්වෙනි එක පැහැරහැරියේ විට අලාභයක් සිදු වෙනවා. ඒ කියන්නේ දැන් මේ ඒ කියන පුද්ගලයාට ණය ලබා දීමේදී මේ මිලියන 10ක එක්ස්පෝෂර් එකක් තියෙනවා. හැබැයි මෙයා ඩිෆෝල්ට් කරොත් මගේ ලොස් එක කොච්චර? ඒකත් ප්‍රතිශතයක්. හැබැයි ඒ ලොස් එක 0.100 දක්වා වෙනස් වෙනවා. ඒ ලොස් එක වෙනස් වෙන්නේ 0.100 දක්වා. ඇයි? ඒ ණය සඳහා මම ලබාගෙන තියෙන සුරුකුම මතනේ. අපි හිතමු NPL කස්ටමර් කෙනෙක් මිලියන 5ක ණයක් තියෙනවා. සුරුකුමක් නැහැ. මොකද වෙන්න පුළුවන්? NPL නම් 100%යි නේ. කතා කළ වැඩක් නැහැ probability එක. පැහැරහැරන අවස්ථාවේදී අලාභය මිලියන 5යි. පැහැරහැරීම සිදු වන විට අලාභය 100යි. ඇයි? කින්නේ. එමනම් 5 million into 100% 100%යි. මිලියන 5යි මගේ ලොස් එක. හැබැයි අපි අනිත් විදිහට NPL customer මිලියන 5යි exposure at default 100% cashback. fully cashback. දැන් මොකද වෙන්නේ? PD එක 100%යි. exposure at default මිලියන 5යි. loss given default බිඳුවයි. ඇයි? cashback නේ. මට NPL වැඩක් නැහැ. 100 වැඩි කිරීම 5 වැඩි කිරීම බිඳුව. එහෙනම් loss එක මොකක්ද? measure කරනකොට බිඳුවයි. ප්‍රශ්නයක් නැහැ නේ. එයා NPL වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මම cashback නම් මට ප්‍රශ්නයක් නැහැ. 100 වැඩි කිරීම 5 වැඩි කිරීම බිඳුව. පැහැදිලිද? එතකොට අපිට අන්න ඒ විදිහට මෙන්න මේ පැරාමීටර්ස් තුන කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙන විදිහ අනුව ණය අවදානම ඉහළ පහළ යනවා. PD, EAD, LGD. NPL කස්ටමර් කෙනෙකුට මට පහසුකමක් දෙන්න බෑ කියලා නේද කෑෂ්බැක් නම්. එතකොට රිස්ක් එක බිඳුව. ඔකේ අනිත් පැත්ත ගන්නකො. AAA+ මිලියන 5ක් දෙනවා. එතකොට loss given default එක අපි ගමු. මොකද probability of PD එක කීයද? බිඳුවයි. ඇයි? AAA නිසා එයා credit worthiness උපරිමයි. එයා default කරන්නෙම නැහැ. 0. exposure 5 million. loss given default 100%. ඇයි? unsecured credit එකක් දීලා තියෙන්නේ. එතකොට එමනම් සුරුකුමක් නැහැ මට auction කරලවත් ගන්න. එතකොට ඒක 100යි එක. loss එක. හැබැයි බිඳුව වැඩි කිරීම 5 වැඩි කිරීම ආයි 100 අනිත් පැත්තට. ඒත් බිඳුවයි. එහෙනම් AAA කස්ටමර් කෙනෙකුට මට ක්ලීන් එකක් දුන්නත් අවදානමක් නැහැ. NPL කස්ටමර් කෙනෙකුට කෑෂ්බැක් එකක් දුන්නත් මට අවදානමක් නැහැ. එහෙනම් මොකද්ද අපි මේ කියන්නේ? ණය අවදානම අපි ගණනය කිරීම සහ ඒක තවදුරටත් පාලනය කිරීම කළ හැකි PD, LGD, EAD තවදුරටත් කළමනාකරණය කිරීම මත. PD අඩුම වෙන අයට අපිට LGD ටිකක් වැඩි වුණාට කමක් නැහැ. PD වැඩි වෙන අයට LGD 0 වෙන ලෙවල් එකට අපි loss given default එක 0 වෙන විදිහට අපිට කළමනාකරණය කරගන්න පුළුවන් නම් ණය අවදානම අවම වෙනවා. ඕක තමයි අපි කියන අවදානම මැනීම සහ අවදානම පාලනය කියන දෙකට පාවිච්චි කරන ක්‍රමවේද. එතකොට අපේ මේකෙදි විභාගෙදී අපිට අහන්න දෙයක් තමයි ණය අවදානම සඳහා බලපාන සාධක මොනවාද? කෙටියෙන් විස්තර කරන්න ගියොත් මේ PD එක මොකද්ද? EAD මොකද්ද? LGD මොකද්ද කියන මෙන්න මේ ටික අපි ලියන්න පුළුවන් වෙනවා. මේකත් ගොඩාක් ඉම්පෝටන්ට් ස්ලයිඩ් එකක්. මොකද කෙටි ප්‍රශ්න වලට වගේම
essay questions වලටත් කලාතුරකින් අපිට අවිල්ල තියෙනවා. ඒ නිසා මේක අපිට එක ප්‍රමාණවත් එහෙම නැත්නම් ඒක අවශ්‍යයි කියන එක තමයි පැහැදිලි කරේ. right. දැන් මට කියන්න මේකෙදි මොනවා හරි ගැටලු එහෙම නැත්නම් අපැහැදිලි තැන් තියෙනවද? concept එක චුට්ටක් පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. නමුත් අපි මේක ඉගෙන ගත යුතුයි. මම ඒකයි අර පැහැදිලිවම දැන් එක ස්ලයිඩ් බයි ස්ලයිඩ් මම බලන්න කියලා කිව්වේ. අත්‍යවශ්‍යම ටික විතරයි මම මෙතෙන්ට අරන් දාලා තියෙන්නේ. සිලබස් එකේ තියෙන සහ ප්‍රශ්න වලට ඇවිල්ලා තියෙන අත්‍යවශ්‍යම කොටස් කීපයක් මම මෙතෙන්ට එකතු කරා නැත්නම් ඉන්ක්ලූඩ් කරා. මොනවා හරි ගැටලු තියෙනවද? පැහැදිලි කරගන්න ඕනේව තියෙනවද? මට විනාඩියක් දෙන්න. right. එහෙමනම් අපි ඉදිරියට යමු. දැන් මේම දැනගත්තට පස්සේ තවත් අපි මෙන්න මේ සාමාන්‍යයෙන් දැන් ඕගොල්ලන්ට අර NPL ඩිරෙක්ෂන් එක වගේම මෙන්න මේ ණය අවදානම් කළමනාකරණය කරන්නට ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයට ලබා දෙන වගකීම තවදුරටත් මේකදී පැහැදිලි කරනවා. ඒ කියන්නේ ඉහළ කළමනාකාරීත්වය එහෙම නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලය යම් දේවල් දැන් මේකත් මම වැදගත් නිසා මම මේ කියන්නේ මොකද දැන් සමහරලාට අපෙන් අහන ප්‍රශ්න තමයි ණය අවදානම යනු කුමක්ද? අවදානම් කළමනාකරණය යනුවෙන් හඳුනාගන්නේ මොකද්ද? අවදානම් කළමනාකරණ රාමුව යනුවෙන් හඳුන්වන්නේ මොකද්ද? එතකොට එහි වගකීම කා සතුවද තියෙන්නේ? එතකොට මුළු මූලික වගකීම කා සතුවද තියෙන්නේ? ඊළඟට අවදානම් සඳහා බලපාන සාධක මොනවාද? ඒ සාධක ලිස්ට් එකක් හැටියට ලියන්න. කෙටියෙන් විස්තර කරන්න කියලා කියන කාරණා ටික තමයි අපි මේ මෙච්චර වෙලා ස්ලයිඩ් දෙකකින් තුනකින් බැලුවේ. මොකද ඒ ටික ඔක්කොම ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ. මොකද ඒවා ඒ විදිහටම ආපු නිසා තමයි මම මේ දාලා තියෙන්නේ. ඒතර මෙන්න මේ ස්ලයිඩ් එකත් ගොඩක් ඉම්පෝටන්ට්. එහෙනම් දැන් අපි කියනවා ඉහළ කළමනාකාරීත්ව අධ්‍යක්ෂක මණ්ඩලයට මේකේ වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ කියලා. එතකොට ඒගොල්ලෝ කටයුතු කිරීම කියලා කියන්නේ මෙන්න මේ වගේ දේවල් නිසි පරිදි තියනවාද කියලා බලන්න. ඒතර දැන් අපෙන් අහුවොත් මෙහෙම ණය අවදානම් කළමනාකරණය අධ්‍යක්ෂක මණ්ඩලයේ සතු වගකීමකි කෙටියෙන් පැහැදිලි කරන්න. අන්න. එතකොට මෙන්න මේ කරුණු තුන ලියන්නයි මම මේ කියන්නේ. මොකද ඒක වගකීමක් වෙනවා. ඒ වගකීමක් වෙන්නේ ඇයි? සහ මෙන්න මේ කියන දේවල් තමයි ඒගොල්ලන්ගේ වගකීම. වර්ගීකරණය කිරීම සඳහා නියමාකාරයෙන් පද්ධතියක් තිබේ. ඕක තමයි අපි කියන internal rating credit rating system කියලා අපි කියන්නේ ඕක. ණය වර්ගීකරණය අවදානම අනුව කිරීම සඳහා නියමාකාර පද්ධතියක්. ඒක තමයි අපි කියන්නේ මහා බැංකුවෙන් ඇවිල්ලා බලනවා බාසල් කමිටු එකේ තියෙන යම් ක්‍රමවේද හරහා මේක වැදගත්කම සාකච්ඡා කරනවා. බැංකුව තුල risk rating system එක internal credit rating system එක. ඒ අනුව තමයි අර මම කියන පාරිභෝගිකයන් වර්ගීකරණය වෙන්නේ. එහෙම නැත්තම් මට කියන්න බෑනේ මෙයා A+ මෙයා B+ C+ කියලා. ඒ අනුව තමයි ඒ සඳහා ප්‍රාග්ධන වෙන් කිරීම සිද්ධ වෙන්නේ. PDL GD EAD ගණනය වෙන්නේ එතනින්. එතකොට එහෙනම් ඒ පද්ධතියක් තිබේද? යාවත් කාලීනද? ඒ නිසි පරිදි පවත්වාගෙන යන්නේද? එක. දෙක. බැංකුවේ අභ්‍යන්තර ණය අවදානම් ඇඟීමේ පද්ධතින් වල තත්ත්වයන් විසියාකාරයෙන් ඇති. දැන් අපි කිව්වොත් දැන් බැංකුවක තියෙන ක්‍රෙඩිට් රිස්ක් මැනේජ්මන්ට් සිස්ටම්ස් තියෙනවනේ. අපි එක දේවල් එතනදී තියෙන්න පුළුවන්. ලෝන් රිවිව් මෙකනිසම් වෙන්න පුළුවන්. එතන වෙන්න පුළුවන්. ඉම්පයර්මන්ට් මැනේජ් වෙන්න පුළුවන්. එතන වෙන්න පුළුවන්. EWS management වෙන්න පුළුවන්. එහෙම නැත්නම් post disbursement management වෙන්න පුළුවන්. දැන්
ඔය කියන අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව තුල තියෙන එක කාර්යභාරයන් සිස්ටමැටිකලි වෙනවා. ඉසි පරිදි ආවත්කාලින වෙනවද? එතකොට ඒ සම්බන්ධයෙන් අපි කියනවා ඔඩිට් සිදු වෙනවද? එතකොට අන්නේ කියන කාර්යභාරයන් මෙතෙන්දි වැදගත් වෙනවා. 3 පුද්ගල තනි කේවල සාමූහික වෙන්කිරීම මෙම බැංකුවේ ණය කළඹ සිදුවගේ ණය ලැබෙන සඳහා ප්‍රමාණවත් ගන්න. දැන් අර අපි කියවනේ ඉන්ඩිවිජුවල් ප්‍රොවිෂනින් එහෙම නැත්නම් කලෙක්ටිව් ප්‍රොවිෂනින්. හරි. එතකොට ඒ දෙක අපි කරගෙන යන ක්‍රමවේදය හරිද? එතකොට ඒ කරගෙන යන ක්‍රමවේදය තුලින් බැංකුවේ තියෙන අලාභයන් සඳහා අපි වෙන්කිරීම ප්‍රතිශත ඇතිද මැදිද? දැන් අපි හිතුවොත් මේක දැන් ඉම්පෑමන්ට් එක LKS 37 වල තියෙනවා ඒ නිසා අපි මේක කරනවා කියලා කරගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. මහ බැංකුව එහෙම නැත්නම් අපි එක්ස්ටර්නල් ඔඩිටර්ස්ලා ඒගොල්ලොත් අපිට ඇවිල්ලා ඔඩිට් එකක් ඇවිල්ලා බලලා සමහර ක්‍රියාදාමයන් අපි තීරණය කළා අවස්ථා තියෙනවා. ඊළඟට තමයි අනිත් පැත්තෙන් අධ්‍යක්ෂක මණ්ඩලයත් ක්‍රමානුකූලව රැස් වෙලා මේ කියන ප්‍රොවිෂනින් ඇතිද මදිද නැත්නම් තවත් කළ යුතුද? දැන් උදාහරණයකට ගත්තොත් මේ දවස්වල මොරටෝරියම් එක. මොරටෝරියම් එක දැන් අපි ගත්තොත් ටුවරිසම් සෙක්ටර් එකට දැන් ඊස්ටර් සන්ඩේ ඇටැක් එකේ ඉඳන් අද වෙනකන් අවුරුදු දෙකකට මේ පිටින් යන්න පුළුවන් ඊළඟ අවුරුද්ද වෙනකන් ගියොත් එන්නේ. 2019 ඉඳන් එනවා 20 දුන්න 20 ඉඳන් 21 දක්වා ගියා. දැන් තවත් ටිකක් ගියොත් අවුරුදු 3කට වෙන කාලයක්. ඒතර එහෙනම් මොරටෝරියම් කියලා ඉවර වෙලා මේගොල්ලන්ගේ ව්‍යාපාර කරනවද නැද්ද? හෝටල් වහලාද නැද්ද? ඒගොල්ලන්ට හෝටල්ස් කර හැකිද නැද්ද? එතකොට ඒ හින්දා ප්‍රොවිෂන් එක නොකර ඉන්න බැරි වෙයි. යම් ප්‍රමාණයකට අපි ප්‍රොවිෂන් එක බිල් කරගෙන යන්න ඕනේ. අවුරුදු 3කින් යනකොට මේගොල්ලන්ට තවත් ණය එකතු වෙලා මේකට ගෙවන්න පුළුවන් ද බැයිද කියන දේ තීරණය වෙන මට්ටමට එකතු වෙන්න පුළුවන්. එතකොට එහෙමනම් ඒ සඳහා ගෙවන්න පුළුවන් ද බැයිද කියන දේ පවා තීරණය කරන මට්ටමකට අපි එන්න ඕනේ. ඒතර ඒක වගකීමක් අධ්‍යක්ෂක මණ්ඩලයේ. ඉහළ කළමනාකාරීත්වය. දැන් මම මොකද්ද කියන්නේ? අවදානම ඇඟීමේදී වගකීම අධ්‍යක්ෂක මණ්ඩලය හරහා ණය අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාදාමයක් කියලා කියන ගමන්ම අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒක විස්තර කරන්න, පැහැදිලි කරන්න, කෙටියෙන් සාකච්ඡා කරන්න. අන්න ඒකට තියෙන පොයින්ට්ස් තුනක් තමයි මම මේ පැහැදිලි කරේ. එතකොට මේක මේගොල්ලන්ගේ වගකීමක් මහ බැංකුවකින් කියලා තියෙනවා. මෙන්න මේ කියන අවදාන හඳුනා ගැනීම රාමුවක් තියෙනවා. ඒක ඇත්තට මෙහෙම පාලනය වෙනවා කියලා කියන ගමන්ම මේ ටිකත් අපි පැහැදිලි කරනවා. මම මේ දැන් තව චූටි දෙයක් මේ ගමන් ඔයගොල්ලන්ට කියන්නේ. දැන් මම මේ පාර පේපර් මාකින්ග්ස් වලදී දැකපු දෙයක් තමයි අපි කොච්චර කිව්වත් අර පොයින්ට් ෆෝම් එකෙන් ලියන්න කිව්වට සමහර අය ඡේද ලියලා තියෙනවා. ඉතින් ඒකේ ලොකු මේ ගැටලුවකට මුහුණ පානවා සමහර වෙලාවට ඒ ඡේද ලියාගෙන යනකොට සජෙස්ටඩ් ආන්සර් වල තිබ්බොත් අපි පොයින්ට් 6ක් හරි 7ක් හරි ඒවා ආවරණය නොවෙන්න ලිව්වහම වෙන්නේ අපේ ලොකු වෙලාවක් යනවා ඡේද ලියන්න. එතකොට මේ ලියපු ටික අරකේ එයා වෙන විදිහකට තියෙන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට අත්‍යවශ්‍ය කරුණු ඡේදයක් තුලින් එන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලේම අර කෙටි ලයින් බයි ලයින් විදිහට ලියන්න සහතික වෙන්න. මොකද අපරාධේ ලකුණක් දෙකක් වුණත් අපිට දැන් දකින්න සමහර පේපර්ස් නම් ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් ඔය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සින් මම බලන්නේ ඒකේ ගොඩක් මේ පාර පාස් රේට් එක 80ක් 90ක් වගේ තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. අපිට අර ෆේල් වෙන සම්භාවිතය අඩු. නමුත් වෙන පේපර් එකක අපිට සමාන ලකුණක් දෙකක් අපිට වැදගත් වෙනවා. අපි ඡේද ලිව්වහම කතන්දරයක් තියෙන පොයින්ට් එක නැහැ. එතකොට අපිට ලකුණු හම්බෙන්නේ නැහැ. උදාහරණ මේක ආවා කියලා. දැන් මේක කාටද කතන්දරයක් ලියන්න පුළුවන් නේ. එහෙම නෙවෙයි. 1 2 3 මේ පොයින්ට්ස් තුන වෙනම මේ ලියනවා. මේ ඇතිනේ. මේ ටික විස්තර කරන්න ඕනේ නැහැ. මේ ඇති විස්තර කිරීම. එක ලයින් එකකින් ලයින් 2යි ලයින් 3යි. තව එකක් උඩට ගේනවා. අර මම කියන විදිහට overall management එක මෙහෙම තියෙනවා. ඒක මේ හරහා CRO යටද වෙනවා. so that's number 1. number 2 number 3 number 4. lines 4ක් ලිව්වා ලකුණු 5යි. ඕක ඡේදي වගේ ලිව්වොත් මොකද වෙන්නේ? දැන් එක්සැමිනර් ගිහලා බලනවා මෙයා කියන පොයින්ට් එක නෑ. එයා වෙන එකක් ලියනවා. ආයෙ තව එකක් ලියනවා. එතකොට ලකුණු 5 වෙනකොට එකක් නැත්තම් දෙකක් වෙලා යන්නත් පුළුවන්. මොකද සජෙස්ටඩ් ආන්සර්ස් මේ පොයින්ට්ස් අනුමාන 10ක් තිබ්බොත් මෙතන 3ක් 4ක්වත් කැප්චර් වෙන්න බෑ. ඒ දේ නොලිය ගොඩක් වෙලාවට අපි වෙන දේවල් ලියන සම්භාවිතාවක් දැකලා තියෙනවා. මම නිකන් මතක් කරේ එහෙම අත්දැකීම් තියෙන නිසා පුළුවන් තරම් ඒ தത്വෙට නොයා අවම කරගන්නට බලන්න. right.
ඊළඟට දැන් මේ අපි සාකච්ඡා කරේ මූලිකවම ණය අවදානමනේ. මම ඊටු ටිකත් නිකන් මෙන්ෂන් කරන්න. මොකද සමහර වෙලාවට අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් ණය ලබා දීමේ ක්‍රියාවලිය තුල හෝ බැංකුවක අවදානම් කළමනාකරන දෙපාර්තමේන්තුව හරහා හෝ නැත්නම් බැංකුවක එදිනදා බැංකුකරණයේදී හෝ බැංකුවක් බැංකුවකට මුහුණ දීමට සිද්ධ වෙන අවදානම් වර්ග මොනවාද කියලා ඇහුවොත් මෙන්න මේ ටික අපිට ලිස්ට් කරන්නට පුළුවන්. මම ගොඩක් දුරට එක්ස්ප්ලেইন කරගෙන යන්නේ නැහැ. නමුත් ඉතින් කෙටියෙන් මම කියන්නම්. මොකද්ද මේ කියන්නේ? එකක් තමයි ක්‍රෙඩිට් රිස්ක්. දැන් ඒක අපි අතිතරම් සාකච්ඡා කරා. පොලි අනුපාත අවදානම්. මේ මොකද්ද මේ? දැන් අපි හිතමු මෙහෙම. බැංකුවක් අපි තැන්පත්කරුවන්ගෙන් තැන්පතු ලබාගෙන ඒ සඳහා කෙටි මධ්‍ය දිගු කාලීන පොලිය ගෙවීමක් කරන අතරතුර ඒ තැන්පතු පාවිච්චි කර ණයලාභීන්ට සීල පොලි අනුපාත විචල්්‍ය පොලි අනුපාත වලින් ණය ලබා දෙනවා. කෙටි මධ්‍ය දිගු කියන විදිහට. එතකොට එකක් තමයි අපි ලබා ගන්න තැන්පතු වලට පොලිය ගෙවීමේදී ඊට වඩා අඩු පොලියක් නම් ආදායම හැටියට එන්නේ. ඔන්න අපිට ප්‍රශ්නයක් වෙනවා පොලි අනුපාත නිසා. ඒ වගේම අපි තැන්පතු අරගෙන ඒගොල්ලන්ට ස්ථීර පොලි අනුපාත දෙන්නත් විචල්්‍ය පොලි අනුපාත වලට පාරිභෝගිකයන්ට දෙන්නත් වුණොත් පොලි අනුපාත අඩු වැඩි වීමකදී අපිට ඉන්ට්‍රස්ට් රේට් රිස්ක් එකක් එනවා. මූලික වශයෙන්ම වෙළඳපොළ තුල සිදුවන පොලි අනුපාතවල ඉහළ පහළ යෑම නිසා බැංකුවකට සිදුවන ලාභයකට අපි කියනවා පොලි අනුපාත අවදානම්. ද්‍රවශීලතා අවදානම්. ඒ කියන්නේ තැන්පත්කරුවන්ගෙන් මුදල් අරන් අපි දුන්නහම ණයලාභීන්ට දැන් අපි දිගු කාලීන අරගෙන කෙටි කාලීන හෝ කෙටි කාලීන අරගෙන දිගු කාලීන දුන්නොත් අපිට මිස්මැච් එකක් එනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ ෂෝට් ටර්ම් ඩිපොසිට් එකෙන් හවුසින් ලෝන් දෙනවා. හවුසින් ලෝන් ටික වෙන්න යන අවුරුදු 10ක්. මාස 3 මේගොල්ලන්ට ගෙවන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ මට? ඔන්න දැන් මට ඇසෙට්ස් නැහැ ලික්විඩ් කරලා ලයබිලිටිස් පේ කරන්න. ඒ නිසා ද්‍රවශීලතා අවදානම් කියලා එකක් තියෙනවා. මෙහෙයුම් අවදානම්. ඒ කියන්නේ අපේ එදිනදා බැංකුකරණය තුල පුද්ගලයෝ ඉන්නවා. පද්ධතීන් තියෙනවා. එහෙම නැත්නම් අපි කියනවා ක්‍රියාදාමයන් ප්‍රොසෙසස් තියෙනවා. මේවවල යම් සිදුවීම් නිසා එක්කෝ පද්ධති කඩා වැටීම නැත්නම් පුද්ගලයන් තුලින් සිදුවන නොමනා දේවල් වරමරකම් අපි කියනවා වංචා සහගත දේවල් ඒව නිසා මෙහෙයුම් අවදානම්. මොකද දැන් අපි බැංකුවකින් කරන්නේ ඉන්ටර්මීඩියරි හැටියට මුදල් ලබාගෙන මුදල් ලබා දීමක් කරනකොට විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් අපි කරනවානේ. කොහොම කරන්නේ මිනිස්සු සහ සිස්ටම් නේ. ඕවල යම් කිසි කඩාවැටීමක් යම් කිසි ආකාරයක ප්‍රශ්නයක් ආවොත් අපිට මෙහෙයුම් අවදානමක් ඒමේ සම්භාවිතාවක් තියෙනවා. අනුකූලතා. ඒ කියන්නේ අපිට මහ බැංකුවෙන් නැත්නම් තවත් රටේ රාජ්‍ය නීති ඒ වගේ දේවල් වලින් අපිට කම්ප්ලයි වෙන්න ඕනේ. කියනවා මෙන්න මේවා කළ යුතුයි මේවා නොකළ යුතුයි. මේ ෂෙයර්ස් සඳහා ඔබ ණය ලබා නොදිය යුතුයි මේවා ලබා දිය යුතුයි. මෙන්න මේ ලෙවල් එකට පෝර්ට්ෆෝලියෝ කම්පොසිෂන් එක තියාගන්න ඕනේ. ඇග්‍රිකල්චර් 10% SME මෙහිමයි. ඒවා තියාගත්තේ නැත්නම් ඒවට අපි කියනවා අනුකූලතාවයක්. හරි සෙන්ට්‍රල් බැංක් ඩිරෙක්ෂන්ස් වලට අපි අනුකූල වුනේ නැත්නම් ඔන්න පෙනල්ටිස් ගන්නවා. ලික්විඩ් රේෂියෝ 20 තියාගන්න නැතුව 18 තියාගත්තොත් පෙනල්ටි ගන්නවා. අනුකූලතාව. උපක්‍රමික අවදානමුත් තියෙනවා. ස්ට්‍රැටජික් රිස්ක් කියලා කියනවා. ඒ කියන්නේ සමහරවිට අපි කරන යම් උපායශීලී දේවල් හරහා අවදානමක් එනවා. අපි කියනවා අපි යනවා බ්‍රාන්ච් එකක් දාන්න බංග්ලාදේශ වල. අපි යනවා මෝල්ඩිව්ස් වල හොටෙල්ස් වලට ෆයිනෑන්සින් එකක් කරන්න. ඒක ස්ට්‍රැටජික් එකක්. මොකද අපිට ඩොලර් ෆන්ඩින් තියෙන්න ඕනේ, ඩොලර් ලෝන් තියෙන්න ඕනේ, ඩොලර් බුකින් තියෙන්න ඕනේ කියලා අපි තීරණයක් ගන්නවා. දැන් අපි හිතමු ටූරිසම් මොන හරි වෙලා මෝල්ඩිව්ස් වල මොන හරි ප්‍රශ්නයක් කියලා ඔන්න ටූරිසම් සෙක්ටර් එකට ඉම්පැක්ට් එකක් එනවා. අන්න උපක්‍රමික අවදානමක් ආවා. බංග්ලාදේශ
අපි යනවා ස්ට්‍රැටජිකලි බ්‍රාන්ච් එකක් දෙකක් ප්ලේස් කරනවා කියලා හිතනවා මේ මේම බිස්නස් එකක් තියෙනවා. අපිට බිස්නස් එකේ ඉන්නේ නැහැ. ලොස් එකක් වෙනවා. වහලා අපහු එන්න හදන්න වෙනවා. ස්ට්‍රැටජික් රිස්ක් එකක් ඒක. last one reputation. අපි කරන ක්‍රියාදාමයකට හෝ එහෙම නැත්නම් අපි කරන ක්‍රියාදාමයක අතුරුඵලයක් හෝ එහෙම ක්‍රියාදාමයක අතුරුඵලයක් උත් නැතුව හෝ අපිට අපේ කීර්ති නාමය පිළිබඳ අවධානමක් reputation එක. දැන් මොකක් හරි එකට අපි හිතමු tempat කරුවන් ටිකක් ගිහලා බ්‍රාන්ච් එකක් ඉස්සලා පිකට් එකක් කරනවා. ඔන්න නේෂන් ට්‍රස්ට් බැංක් එකේ මේමයි සැලකීම නෑ, පොලි අනුපාත මේමයි අරවයි මේවයි. ඉතින් ගිහලා ගහලා බෝඩ් එකක් ගහම මොකද වෙන්නේ? ලංකාදීප පත්‍රේ පවදවුදේ හෙඩ්ලයින් එකේ අනිත් පැත්තේ. එතකොට මොකද වෙන්නේ? දැන් ඕක බලන් ඉන්න කට්ටිය දැන් අතුරු කතාව දන්නේ නෑනේ. මේක ඕගනයිස් කරලා කරන්න පුළුවන්. එක්කෙනෙක්ගේ මොනවා හරි තියෙන වෙන මොනවා හරි මේ පුද්ගලික අභිමතාර්ථයක් වෙන්න පුළුවන්. නමුත් ලංකාව යනවා රයිට් නේෂන් ට්‍රස්ට් බැංකුවේ සල්ලි නම් දාන්න එපා. එහෙම නැත්නම් සල්ලි දුන්නොත් මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ අමතරව මෙන්න මේ වගේ charges ගහලා තියෙනවා. නැත්නම් ඒගොල්ලෝ ඔක්ෂන් කරනවා අනිත් බැංකුව වගේ නෙවෙයි මේ වෙන unethical කියලා ඕනක තමයි කතන්දරේ. දැන් මොකද වෙන්නේ? අපේ reputation එක. ආයි සෙන්ට්‍රල් බැංක් එකේ ඉඳන්ම අපිට reputation risk එකක්. ඊට පස්සේ මිනිස්සු බලන්නේ දෙපාරක් ආමේ නෑ යන්න එපා. අම්මෝ දැක්කනේ අර කඩවත වෙලා තින්නේ. අන්න මේ මොන්ඩාගල වෙලා තින්නේ. මේගොල්ලන්ට කරන්න එපා. ලොකු ඩැමේජ් එකක්. ඒක නිසා මූල්‍ය ඊට පස්සේ ණය ආපසු නොගෙවීම ලික්විඩිටි අනිත් ඒවාට කරකිලා යන්න පුළුවන්. මොකද්ද මේ පැහැදිලි කරන්නේ? බැංකුවක බැංකුකරණය තුලදී අපිට යම් යම් අවදානම් වලට මුහුණ දීමට හැකියාවක් නැත්නම් සම්භාවිතාවක් ඇත. ඒවා මොනවාද? එතකොට අපිට කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන් බැංකුවක් විසින් මුහුණ දී හැකි අවදානම් වර්ග කීපයක් සඳහන් කරන්න. විස්තර කිරීමක් කරන්න කොහොමද? දැන් ඔය මම සාකච්ඡා කරා වෙයි නිකන් මොනවද මේ? මොකද්ද මේ? එක ලයින් එකක් තිබුණා. ඉතින් සාමාන්‍යයෙන් අපි අහලම නැහැ. මම ඇහුවොත් කියලා හිතාගෙන තමයි මේ පැහැදිලි කිරීම කරේ. right. ඒකට ඊළඟ කොටසට යන්නට කලින් මට කියන්න මොනවද මේ සම්බන්ධයෙන් ඕගොල්ලන්ට තවදුරටත් පැහැදිලි කරගත යුතු කොටස්? සුජිත්, හරින්දි, කසුනි, කලන අද නිකන් නිදිමතත් වගේ ඇති. මොකද ලෙක්චර් එකක් විතරයි නේ. one way traffic වගේ. මොකද ඔයගොල්ලන්ගේ ප්‍රශ්න අහන්නත් අද දෙයක් නැහැ. ගණන් ටිකක් හදනවා වගේ නෙවෙයි. දුලිප්, චාතුර්ය කොහොමද concept එක තේරුණාද? නැත්නම් මම දන්නවා චුට්ටක් මේක අර මම අන්තිමට තියාගත්තෙත් මේ session එක මේ chapter එක ටිකක් ලේසි නෑ ඔලුවට යන්න. මොකද අපි සාමාන්‍යයෙන් එදිනදා බැංකුකරණයේ නැති දේවල් ටිකක් ඉතාම කෙටියෙන් මම මේ සමරි එකක් හැටියට තමයි මේගොල්ලන්ට දාන්නේ. රෙඩි මැටීරියල් එකෙත් ඔයගොල්ලන්ට කියව ගන්න පුළුවන් සමහර දේවල් තියෙනවා. බට් ලොකු එෆර්ට් එකක් එකට දාන්නත් එපා. යම් ප්‍රමාණයකට තේරුම් අරගෙන පාස් පේපර්ස් ටිකකින් අපි ඊළඟට බලමු මේක තවදුරටත් සාකච්ඡා කරගන්න. මොනවද තියෙන ගැටලු? ප්‍රශ්න නැහැ? ගැටලු නැද්ද? තේරෙනවද කරපු ටික? all good. thanks දුලිප්. සුජිත් රාමන් හරි යවුවද? clear sir. right, okay, thank you. අපි එහෙමනම් ඊළඟ කොටසට යමු. ඒකෙදී අපි සාකච්ඡා කරමු ණය ප්‍රතිලේඛනයේ අවදානම් මෙහෙම මේ ක්‍රියාමාර්ග කියන එක. මේක චුට්ටක් කියව ගන්න මට විනාඩියක් දෙන්න. එතකොට ඒ ටික මෙහෙම තියෙන ගමම්ම මම පොඩි තව වෙන ක්‍රමයකට ඔයගොල්ලොත් එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරන්න. මොකද එතකොට මට හිතෙනවා මේ ඒක ඊට වඩා හොඳයි. මොකද මේක ඕන වෙලාවක අපි කියව ගන්න පුළුවන්. නමුත් ඊට වඩා මෙන්න මේ විදිහට අපි පොඩි ඩයග්‍රෑම් එකකින් අපි තේරුම් ගන්න බලමු. දැන් අපි සාකච්ඡා කරොත් මෙන්න මේක අපි හිතමුකෝ. දැන් මොකද? ප්‍රොබ්ලම් ලෝන්ස් කියන එක අක්‍රීය
අක්‍රීය ණය කියන එක අපි සාකච්ඡා කරලා දැන් මේකෙදී අපි කීපයක් සාකච්ඡා කරා. එකක් තමයි මූලිකවම අපි මේ පැත්තට දැම්මොත් reasons. ණයක් අක්‍රීය වීම සඳහා හේතු අපි ඉගෙන ගත්තා. දැන් ඕගොල්ලන්ට තවත් එක ඕන නම් මේව කරන්න පුළුවන්. එන්න මේව කරමු තුන. එකක් තියෙනවා customer, bank and environment. දැන් මේක මම මේ කියන්නේ දැන් අර අපි පාඩම් කරගත්ත ටික තව ටිකක් ඔයගොල්ලන්ට මේ කරුණු හොයාගන්න විභාගෙදී ලියන විදිය. ණයක් අක්‍රීය තත්ත්වයට පත්වීම සඳහා හේතු අපි 4ක් 5ක් සාකච්ඡා කරා. දැන් මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා පාරිභෝගිකයා නිසා කොහොමද ණයක් අක්‍රීය වෙන්නේ? එතකොට එයාගේ කළමනාකරණ හේතු, එතකොට එයාගේ පරිපාලන හේතු, එයාගේ මූල්‍ය හේතු මත ඔන්න යන්න පුළුවන්. දෙක බැංකුව නිසා කොහොමද NPL යන්නේ? නිසි අසුයපරමක් නැතිවීම, නිසි පරිදි ණය අනුමත නොකරලා දීම. ඒ කියන්නේ ආ ඉල්ලන වෙලාවට නෙවෙයි අපි දෙන්නේ. ඉල්ලපු දේ නෙවෙයි අපි දෙන්නේ. පොලි අනුපාත වැඩි. රයිට්? ඒ වගේ දේ නිසා ණයක් අක්‍රීය වී හැකියි. තුන්වෙනි එක තමයි පරිසර හේතු. වෙළඳපොළ ප්‍රශ්න. ලෝකේ යම් සිදුවන දේවල්, natural disasters වගේ දේවල්, man made disasters මේ ළඟදී වෙච්ච දේ කොවිඩ් වගේ ඒවා. එතකොට ඔන්න ඒක නිසා ණයක් අක්‍රීය විය හැකියි. ඔන්න එකක් ඔයා ඉගෙන ගත්තා. එතකොට මේ ඩයග්‍රෑම් එකේදී මෙන්න මේ ටික අපි දැන් කාරණා දෙකක් අපි දැනගෙන තියන්න. එතකොට ඔන්න දැන් මේ පැත්ත කම්ප්ලීට්. ඊළඟට අපි ගියා අර පැත්තට ගියොත් එහෙම මේක නිසාම අපි කිව්වා මොකද්ද? ණය අවදානම. අපි සිංහල අකුරු ගොඩක් හොඳ හින්දා මම ඉංග්‍රීසියෙන්ම කියනවා. ඕක ඉගෙන ගත්තා නේද? ඕකේ මොනවද අපි ඉගෙන ගත්තේ? ඉගෙන ගත්තා chief risk officer කියන්නේ මොකද්ද? ඊළඟට credit risk framework කියන එක ඉගෙන ගත්තා. ඊට පස්සේ credit risk කියන එක මොකද්ද? definition එක ඉගෙන ගත්තා. credit risk management කියන එක ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි සාධක ටික factors තුනක් ඉගෙන ගත්තා. PD, LGD, EAD ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා credit risk අනිත් ණය වර්ග, අවදානම් වර්ග. ඔන්න credit risk පැත්තෙන් ගිහිල්ලා අපි ඉගෙන ගත්ත දේවල් ටිකක් තිබ්බා. දැන් සෑහෙන්න කබඩ් ඔය අපි මේ තාක් අහන ප්‍රශ්න ටික කවර් කරා. ඊළඟට මොකද වෙන්නේ? දැන් අපි හිතන්නකෝ මේක හේතු වගේම මෙතන අප කැලි දෙකක් විතර එනවා. දැන් ඔය අපි කතා කරන්න යන දේ තමයි ගොඩක් ඉම්පෝටන්ට්. දැන් අපි හිතමු මේම අක්‍රීය ණය කියලා හඳුනාගත්තට පස්සේ ඒක අපි අයිඩෙන්ටිෆයි කරනවා කියන එක තමයි මේ කියන්නේ. අපි හිතමු මෙතන දාමු identification. හඳුනා ගැනීම. ඊළඟට ඒක මෙහෙවීම. ඒකට කියනවා handling. තව එකක් මේ හරියට අපි ගත්ත control. පාලනය කියන එකත් වැඩ ගන්න බෑ. ඕකනේ අන්තිමට වැදගත් වෙන්නේ. ඔන්න ඔය වගේ දෙයක් දැන් මේක අපි දැනගන්න ඕනේ. දැන් ඔය රීස්ට්‍රක්චර්, රීෂෙඩියුල්මන්ට් තරම්මන ලීගල් ඇක්ෂන් මේ කතන්දර තමයි දැන් අපි ඊළඟට කරන්න යන්නේ. දැන් මූලිකවම අක්‍රීය ණයක් හඳුනා ගැනීම කියන එකත් අපිට මේ හරහාම කරන්න පුළුවන්. හරි? ඒ කස්ටමර් හරහා පුළුවන්. බැංකුව හරහා පුළුවන්. පරිසරය හරහා කරන්න පුළුවන්. මම මේ තව ලේසි කරනවා. දැන් කොහොමද අක්‍රීය ණයක් හඳුනාගන්නේ කස්ටමර් හරහා? රෝග ලක්ෂණ තියෙනවානේ. ඕන දැන් අපි කියනවා
දැන් අපි මේ තුනටම කවර් කරන එක මම කියන්නම්කෝ EWS කියලා. early warning signals එහෙම නැත්නම් problem signs කියලා කියන්නේ. එතකොට මේක තමයි කොමන් දේ. නමුත් මම මේ තුනකට කැමතියි. ඒ කියන්නේ හිතන්නකෝ දැන් පාරිභෝගිකයෙක් ඉන්නවා. ඉස්සර වගේ නෙවෙයි දැන් අපි යනකොට හැංගෙනවා. එහෙම නැත්නම් ඉස්සර මාසකට පාරක් අපි හම්බෙන්න බැංකුවට ආවා. දැන් මාස 3කට පාරක්වත් එන්නේ නැහැ. අපිට ඉස්සර මාස 3න් 3ට මූල්‍ය වාර්තා කියලා දුන්නා. දැන් ඔන්න ඒවා ගෙනත් දෙන්නේ නැහැ. ඉස්සර සාමාන්‍යයෙන් OD එකක් ඉල්ලුවේ නැති මිනිස්සු දැන් දිගටම OD ඉල්ලනවා. චෙක් රිටර්න් වෙනවා. දැන් ඒ මොනවද? ඒ දැන් අපි කියන්නේ දැන් අර මේ රීසන්ස් වලට අපි හඳුනා ගන්න ක්‍රමවේදය. අතරම දැන් රීසන් වල තමයි මේ හඳුනා ගැනීම නේ. දැන් අපි අක්‍රමික නායකත්වයටපත් වෙනවා කියලා කියන්නේ අපි හේතු ටිකනේ. හේතු ටික තමයි මේ හඳුනා ගැනීම හරහා මම තව චුට්ටක් පැහැදිලි කරන්නේ. කියන්නේ අපි ගත්තොත් අක්‍රීය නායක, ක්‍රමික නායක, අක්‍රීය නායක වෙනකොට කොටස් තුනක් තියෙනවා. හඳුනා ගැනීම, මෙහෙයවීම, පාලනය. ඕකනේ අපි දැන් කරන්න ඕනේ. right? දැන් හඳුනා ගැනීම කියන එක තමයි මේ early warning problem signs වලින් කරන්නේ. දැන් මේක ක්‍රියේට් වෙන්නේ මෙන්න මේ කියන ක්‍රමවේදය හරහා. මේ තුනෙන් තමයි ඇති වෙන්නේ. දැන් අපි බැංකුව කරන වැරදි නිසා පහසුකමක් අක්‍රිය වෙනවා. අක්‍රිය වෙනකොට හඳුනා ගන්න ක්‍රමවේදය තමයි ඔන්න අපිට දැන් තේරෙනවා overdue loans, guarantees claim, check returns, accounts to credits to accounts අඩු වෙනවා. ඒවා තමයි ලක්ෂණ. ඒක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. දැන් මේ ඩයග්‍රෑම් එක මම මේ දාන්නේ මේක තවදුරටත් පැහැදිලි කරගන්න. ඊට පස්සේ අපි හිතමු හඳුනාගත්ත කියන්නේ right. හඳුනාගෙන දැන් මෙහෙමන්න යනවා. ඔන්න මෙහෙමනකොට අපිට ඔගේ කොටස් තුනකට අපි දාමු soft recovery, medium recovery, hard recovery. දැන් ණයක් ක්‍රමික විඳන් අක්‍රිය තත්ත්වයටපත් වුණා කියලා අපි කියලා අපි මොකද කරන්නේ? අපි ඊළඟට අපි ඇක්ෂන් ගන්න පටන් ගන්නවා. ඒකේ තියෙනවා soft මෘදු. හරි. එහෙම නැත්නම් මධ්‍ය, එහෙම නැත්නම් average. hard, දෘಢ. ඉතින් අපේ recovery අය කර ගැනීමේ ක්‍රමවේද වෙනස් වෙනවා. මොනවද මේ soft කියලා කියන්නේ? යෝජනා කරන්න බලන්න. දැන් අය පොඩ්ඩක් බෝඩි වෙන පටන් ගන්නවා. එහෙම වෙනකොට මොකක්ද අපි soft කියලා කියන්නේ? අපි විසිට් එකක් දානවා. ඕල් එකක් දෙනවා. ලියුමක් දානවා. තුන්වෙනි පාර්ශවයක් කරා සමාහට කියලා බලනවා. හරි? නැත්නම් තව අඩුපාඩු දිනවනම් තව ලෝන් කොටසක් ආයෙ ලබා දීමක් කරනවා. රිහැබිලිටේට් ප්‍රතිචක්‍රීකරණය නැත්නම් කරනවා. දැන් මේ මොකද මේ අර ඇවිල්ලා එයා තාම ලොකු දරුණු තත්ත්වයකටපත් වෙලා නැහැ. පොඩි දෙයක්. සමහරවිට අපේ රිලේෂන්ෂිප් එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට බ්‍රාන්ච් හෙඩ් ඔෆිස් එකට එක්කෙනෙක් ඇවිල්ලා කතා කරලා යනවා. එයාව සමහරවිට තවත් ඔය කට්ටියක් එක්ක මොනවා හරි තවත් පරිසරානකට යොමු කිරීමක් කරනවා. ඒ වෙල soft recovery. අපි දන්නවා under control. නේද? තව චුට්ටක් ඉස්සරහට ගියා. soft එකෙන් ගොඩක් recover කරගන්න බැරි කට්ටිය කියන ඔන්න medium type of activities. ඒ මොනවද? අනේ එතරම්දී අපි කියනවා restructure වෙන්න පුළුවන්, reschedule වෙන්න පුළුවන්, rehabilitation වෙන්න පුළුවන්, loan takeovers වෙන්න පුළුවන්. එහෙම නැත්නම් loan sell out වෙන්න පුළුවන්, additional අපි හිතමු investor කෙනෙක් වල දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ව්‍යාපාරය තව කෙනෙකුට විකුණන්න පුළුවන්. දැන් මේ ටික මැද හරියට කියන්නේ පොඩක් මේ පැත්තට ගන්න පුළුවන්. හැබැයි effort එක වැඩිපුර දාන්න. ඒ කියන ක්‍රියාදාමයන් තමයි medium type of recovery කියලා කියන්නේ. විශේෂයෙන්ම ප්‍රතිලේඛනගත කිරීම වෙන්නේ මෙතන. නැවත සකස් කර ගැනීම, ප්‍රතිලේඛනගත කිරීම, අලුත් ව්‍යවසායකෙක් සපයා දීම, එහෙම නැත්නම් අලුත් සුරකුම් ලබා ගැනීම, හරි? නැත්නම් පොලි අනුපාත වෙනස් කිරීම. right? ඒ වගේ දේවල් මෙතනදී කරනවා. ඒක තේලෙලා මෙතෙන්ද ගියොත් තමයි ඔය අපි කියන සම්මත මණ්ඩල නැත්නම් debt recovery activities කියලා උසාවියක් කියනවා. පරාන්ටි activities. එතකොට ඒ කොටස මෙතෙන්ට වැටෙනවා. දැන් මගේ නෝට් එකේ මෙන්න මේ ටික තමයි වැඩිපුර තියෙන්නේ. මේ කොටස් දෙකක් තියෙනවා. මේක වැඩිපුර නැහැ. ඒකයි මම මේ පැහැදිලි කරේ දැන් මේක තියෙනවා ඒක මම තව පොඩි chart එකකට දාලා ඔයගොල්ලන්ට කියනවා. මේක තියෙනවා ඒකත් මම chart එක දැම්මා. මේක දැන් ඔයගොල්ලෝ අඳගත්තට පස්සේ ගොඩක් පැහැදිලි දැන් මොකද්ද මේ ණය අවදාන? මොනවද මේ අක්‍රීය ණය? මොනවද හේතු? කවුද හේතුකාරක? කොහොමද හඳුනාගත්තේ? කොහොමද ඒක මෙහෙවන්නේ? කොහොමද පාලනය කරන්නේ?
කියලා මේ ටික වලට ආපු ගමන් මේ ඩයග්‍රෑම් එක සියලු දේවල් ඉවරයි. එතකොට තව චුට්ටක් අපි කරපු දේ සිමෙන්ට් වෙන්න පටන් ගන්නවා මේ විදිහට. නැත්තම් නෝට් එක කියවනකොට එකපාර ඔලුවට එන්නේ නැහැ මොකද්ද ෆ්ලෝ එක ඔක්කොම. ඒක තමයි මම මේ කරා ඔයගලන්ට මේ ලං කරන්න බැහැ. එතකොට දැන් මේක කරා උනත් පාලනය කියන්නේ ගොඩක් ඉම්පෝටන්ට්. pre post. පෙර පසු. දැන් අපි හඳුනා ගන්න එක හොඳයි. හේතු හොයන එක හොඳයි. මේ වෙන එක හොඳයි. හැබැයි මේක පාලනය කරගන්න පුළුවන් නම් ඊට වඩා හොඳයි. avoidance කියන්නේ. ඒක තමයි මේ කියන්නේ පෙර අනුමත පසු අනුමත. කියන කොටස් දෙකට. ඒ කියන්නේ pre approval post approval. අන්න. ඒ කියන්නේ මොකද්ද? ණය අනුමත කිරීමට පෙර කරන ක්‍රියාදාමයන් හරහා අපිට තවදුරටත් පුළුවන් ක්‍රමික ණය අක්‍රමික ණය තත්වයට පත්වීමේ සම්භාවිතව අඩු කරන්න. ඒක තමයි අපි ඉගෙන ගත්තේ section 2. හරියට ඉවලුවේෂන් එක කරනවා. පුද්ගල වෙන්න පුළුවන්, ආයතනික වෙන්න පුළුවන්. නිසි පරිදි සුරකුම් ලබා ගන්න. නිසි පරිදි තත්ත්වකොන්දේසි ඇඟවෙනවා. නිසි පරිදි තත්ත්වකොන්දේසි පනවනවා. ඒවල ඔක්කොම පෙරයි. ප්‍රූව් කරන්න කලින් කරන ක්‍රියාදාමයන් ටික තමයි මේ කරන්නේ. මේ ටික කරොත් මොකද වෙන්නේ? මේ රෝග ලක්ෂණ වාට නැති වෙන්න පුළුවන්. එතකොට කන්ට්‍රෝල් කරන්න. පාලනය කරන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි මේ පෙර අනුමත ක්‍රියාදාමය. pre approval activities. post approval ඒ මොකක්ද? ණය ලබා දීමෙන් පස්සේ මේ දැන් අපි කරන්නේ මේ වගේ දේවල්. පසු අනුමත කරාට පස්සේ අපිට කරන්න පුළුවන් ණය අනුමත කිරීමෙන් පස්සේ තියෙන තත්ත්ව කොන්දේසි නිසි පරිදි අපි වෙනවද නැද්ද කියන එක තමයි අපි මේ post approval කියලා කියන්නේ. එතකොට අපි බලනවා පුද්ගලානුබද්ධ දේවල් හරියට වෙනවද? මුදල් ටික පිළිවෙලට එවනවද? හරියට ගෙවනවද? ටෙක්ස්ට් ටික තියෙනවද? එහෙම නැත්නම් සෙට් එකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? එහෙම නැත්නම් මාකට් වල මොනවා හරි ප්‍රශ්න තියෙනවද? පොලි අනුපාත ඉහළ පහළ යන කොහොමද? එතකොට අපි ඉන්ටර්නලි අපි ගාව මොනවද තියෙන්නේ? දත්ත තියෙන්නේ. ඉස්සරහට මොනවද අපිට වෙන්න පුළුවන් එකට අපි මොනවද කන්ට්‍රෝල් කරන්නේ? එතකොට අපි ඒ වගේ මොනිටරින් එකක් පසු විපරමක් අපි කරනවා නම් අපිට පුළුවන් තව දුරටත් මෙන්න මේ හේතු අඩු කරගන්න. මෙන්න මේ හඳුනා ගැනීම අඩු කරගන්න. මේ කියන මෙහෙවීම අඩු කරගන්න. එතකොට මොකද වෙන්නේ? අන්තිමට ක්‍රමික තත්ත්වයේම ගොඩක් අපිට පෝර්ට්ෆෝලියෝ තියාගන්න පුළුවන්. අක්‍රමික වෙන්නේ නැහැ. එහෙනම් ණය අවදානම එන්න අඩු කරගන්න. ණය අවදාන පාලන ක්‍රියාමාර්ග කියලා කියන්නේ මෙන්න මේ જાති දෙක. පෙරත් පුළුවන් පසුත් පුළුවන්. දැන් ලෝන් රිවිව් මෙකනිසම් කියලා කියන්නේ ගොඩක් වෙලාවට අවදානම අවම කිරීමේ ක්‍රමවේදයක්. ඒක ඇත්තටම පසු අනුමත එකක්. ණයක් අනුමත කරාට පස්සේ අපි ලෝන් රිවිව් මෙකනිසම් එක කරලා බලනවා රයිට්. ඒක යටතේ මොනවද අපි කරපු වැරදි? මොනවද හොඳ දේවල්? ඒක අරගෙන කියනවා රයිට් ඔයා එහෙනම් මෙන්න මෙතන. ඒක පෙර අනුමත තත්ත්වෙට ගියේ. ඊට පස්සේ කරනකොට මෙහෙම කරන්න. ඊට පස්සේ කරනකොට මෙහෙම කරන්න. ණයක් ලබා දීමේදී ටර්ම් ලෝන් එකක් විතරක් දෙන්න. ඒකත් එක්ක කාර්ක ප්‍රාග්ධන කොටසකුත් දාන්න. එතකොට කැෂ් ෆ්ලෝ එක අපිට ගෙන්න ගන්න පුළුවන්. එතකොට ඉදිරියේදී අපි කරනකොට පෙර අනුමත තත්ත්වෙට ඒක ගේන්න. ඒක ස්ටෑන්ඩඩ් එකක් කරනවා. ප්‍රොසෙස් එකක් කරනවා. ප්‍රොසීජර් එකක් ගේන්න. එතකොට මොකද වෙන්නේ? එතකොට අපි දන්නවා එහෙනම් එයා කැෂ් ෆ්ලෝ වෙන කොහෙටවත් යවන්නේ නැහැ. ඒක අපිට එවන්න පටන් ගන්නවා. ඒ අපි පොඩි ලයින් එකක් හදලා දීලා තියෙන නිසා. right. ගැටලු කොහොමද? ප්‍රශ්න කොහොමද? මට ඒ ටික පැහැදිලි කරගන්න උනේ ඔයගොල්ලන්ට දැන් මුළු මේ එතනින් එහාට දැන් පොඩි කොටසක් තියෙන්නේ මේ සම්බන්ධයෙන් කරන්න. නමුත් ඒක කියවලා තේරුම් ගන්න උනත් පුළුවන්. නමුත් ඊට වඩා වැදගත් මෙන්න මේ big picture එක ඔලුවට දාගන්න එක. බලන්න මේකේ මොනවා හරි තේරෙන්නේ නැති ගැටලු නැවත පැහැදිලි කිරීම අවශ්‍යද? එහෙම නැත්නම් ඒ මොනවද? විනාඩියක් අරගෙන මට කියන්න. සර් ණය අය කර ගැනීම සම්බන්ධව මේ සුරකුමක් වෙන පර්සනල් ගැරන්ටර්ස්ලා ගන්නවනේ අපි. ඔව් 2% ගැරන්ටර්ස්ලා. සාමාන්‍යයෙන් ඒ කට්ටියගෙන් සර් නීතිමය මේ තත්ත්වය කොහොමද සර් ආය කර ගන්න ඕන? ඔව් සුරකුමක් අපිට ඒක ඇත්තටම සුජිත් ඊටාම මේ වෙහෙසකර ක්‍රියාමාර්ගයක්. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් දැන් අපිට පරාටේ වගේ දෙයක් සමත මණ්ඩල දෙයක් එහෙම නැත්නම් ඩෙට් රිකවරි ඒ කියන ක්‍රියාදාමම් වල පහසුම ක්‍රියාමාර්ගය තමයි පරාටේ. හරි බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් කරගෙන අපිට ගිහිල්ලා අය කර ගැනීම සඳහා තියෙන
සුරුකුමක් අපිට වෙන්දේසි කරලා ගන්න පුළුවන් එක. නමුත් පුද්ගල ඇප ලබා දුන්නාම අපි එයා සම්බන්ධයෙන් අපිට තියෙන ඔය ඩෙට් රිකවරි එහෙම නැත්නම් මනි මෝගේජ් බොන්ඩ් ඇක්ෂන් එකක් මනි රිකවරි හරි ඩෙට් රිකවරි වගේ ඇක්ෂන් එකකට ගිහිල්ලා ඒ පුද්ගලයන් සතු යම් කිසි වත්කමක් තියෙනවා නම් ඒ වත්කම විකුණලා ඒකෙන් මේ මුදල අය කර ගන්නවා කියන ක්‍රියාදාමයේ දක්වා අපි ආයුතුයි. ඒතර ඒක ඇත්තට පහසු නැහැ. වත්කම් තියෙන්න ඕන වත්කම් මේගොල්ලන්ගේ නමට තියෙන සමාහට මේගොල්ලෝ හරවලා තියෙන්න පුළුවන්. වත්කම් වල වටිනාකම් නැති වෙන්න පුළුවන්. ඒතකොට ඇත්තටම පර්සනල් ගැරන්ටියක් කියන එකක ඇත්තටම අර කමිට්මන්ට් එකට ඔබ්ලිගේෂන් එකකට විතරක් වටිනාකමක් තියෙන සුරුකමක්. දැන් මම ණයක් ගන්නකොට මගේ කවුරු හරි අප වෙනකොට බැංකුවට ඕනනම් මට පුළුවන් මම ගෙවන්නේ නැහැ කියනකොට අරගොල්ලන්ට ප්‍රෙෂර් ටෙක්නික් එකක් හැටියට පාවිච්චි කරන්න. එතකොට දැන් ඒගොල්ලෝ කියනවා මොකද්ද කරන්නේ ලෝන් එකක් ගත්තම අපිටත් ලියුම් වෙනවා ගෙවන්න. So that kind of approach එකක් සඳහා පමණයි මේකේ වටිනාකම තියෙන. නමුත් නෛතික ක්‍රියාමාර්ග වලට ගියාම ඒක ගොඩාක් ලොකු කතන්දරයක්. ඒ කියන්නේ අපිට දේපලක් විකුණලා කරගන්නවටත් වඩා අමාරු කාර්යයක් වෙනවා පුද්ගල ඇප තුලින් ණයක් අය කර ගැනීම නැත්නම් ණය නොගෙවන අවස්ථාවක නීති ක්‍රියාමාර්ග හරහා එය ආපසු ගෙවන තත්ත්වයට පත් කිරීමේදී වෙන මොනවාද ගැටලු? right එහෙමනම් අපි මේ ටික සාකච්ඡා කරමු. දැන් මේ කියන්නේ ප්‍රතිලේඛන ගත කිරීම. අර මම කිව්වේ සාමාන්‍යයෙන් ණයක් ලබා දීලා ණය අපසු මග වෙනකොට මධ්‍යකාලීන අයකර ගැනීමේ ක්‍රියාමාර්ග තුලින් කරන දෙයක් තමයි ණය ප්‍රතිසකස් කරගන්න. නැත්නම් ප්‍රතිලේඛන නැවත සකස් කර ගැනීම වගේ දේවල්. රීෂෙඩියුල්මන්ට් කියලා අපි කියනවා. එතකොට මේ රීෂෙඩියුල්මන්ට් එකේදී අපි මොකද කරන්නේ? ආපහු එයා අලුතෙන්ම ණය තත්ත්වය, ණයට සුදුසුභාවය, පරිසර තත්ත්ව, කළමනාකරණ තත්ත්ව, වෙළඳපළ තත්ත්ව ඉදිරියේදී මූල්‍ය වාර්තා එහෙම නැත්නම් මූල්‍ය පුරෝකතන පාවිච්චි කරලා අපි ලබා දෙන විසඳුමක් තමයි ප්‍රතිලේඛන ගත කිරීම. මේකෙදි අමතර සුරුකුම් ලබා ගැනීම, පොලි අඩු වැඩි කිරීම, එහෙම නැත්නම් අමතර මූල්‍ය ප්‍රවාහ අපිට අසයින් කරගන්න ඒවා, පුද්ගල අමතරව ලබා ගැනීම, නැත්නම් ආයතනත් එක්ක යම් කිසි තියෙන givisum අපිත් එක්ක තවදුරටත් බද්ධ කර ගැනීම වගේ දේවල් මෙතනදී සිද්ධ කරනවා. හරිද? ඒක තමයි මූලික වශයෙන්ම ප්‍රතිලේඛන නැත්නම් ප්‍රතිලේඛන ගත කිරීම හරහා අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි හිතමුකෝ දැන් මේ අයකර ගැනීමේ ක්‍රියාමාර්ග මේක නොවුනොත් ඊට පස්සේ මම කිව්වා තුන්වෙනි තැනට එහෙම නැත්නම් අපි නීති ක්‍රියාමාර්ග එහෙම නැත්නම් දෘඪ ක්‍රියාමාර්ග වලට යමු. ඒ දෘඪ ක්‍රියාමාර්ග වලට යනකොට ඒකෙදි අපිට සමහර වෙලාවට එක එක අංක දැන් 90 අංක 2 94 අංක 9 ගත්තොත් අපිට මේ විශේෂ විධි විධාන පනතේ යටතේ නඩු පවරන්නට පුළුවන්. මේකට අපි කියනවා debt recovery එහෙම නැත්නම් loan recovery, mortgage bond actions ඒ විදිහට යන්න පුළුවන්. එතකොට ඒක වෙනකොට මේකෙදි ණය මුදල 1,50,000කට වඩා වැඩි වෙන්න ඕනේ. මොකද ඊට වඩා වැඩි නැත්නම් ඇත්තටම උසාවිය අරගෙන යන්නේ නැහැ. ඊට වඩා අඩුයි නම් ඒක සමත මණ්ඩල හරහා ක්‍රියාත්මක වෙනවා. එතකොට අපිට අර දැන් සුජිත්හා ප්‍රශ්න වගේ අපි තුන් පර්සනල් ගැරන්ටි එකට ලෝන් එකක් තිබ්බත් මේ විධි විධාන දෙක යටතේ අපිට උසාවියට අරගෙන යන්න පුළුවන්. පරාටේ බලය විතරක් අපිට තියෙනවා. ඒ අදාළ පාරිභෝගිකයා බැංකුවට උකස් කිරීමක් කළා තියෙන අවස්ථාවක ඒ නෛතික ක්‍රියාමාර්ග ගන්න අවස්ථාවේ ණය නිරාවරණය මිලියන 5ට වඩා වැඩි වෙන අවස්ථාවක සහ ඒ දේපලේ අයිතිය සින්නක්කරව තියෙන අවස්ථාවක අපිට ඒ වෙනකොටත් පහසුකම අක්‍රමික නම් ඔන්න ඔය ක්‍රියාදාම තුන නම් අක්‍රමික විය යුතුයි, ණය මුදල මිලියන 5ට වඩා වැඩි යුතුයි, දේපල අදාළ ණයලාභියාගේ නමට තිබිය යුතු නම් අපිට බැංකුවේ පරාටේ බලය 90 අංක 4 දන්න බැංකු පනත මගින් අපිට මේ පරාටේ කරන්න පුළුවන්. එහෙම නොවන හැම අවස්ථාවකම
අපි අනිත් ක්‍රියාමාර්ග දෙක හරහා ගිහිල්ලා මොගේජ් බොන්ඩ් ඇක්ෂන් එකක් හරි ඩෙට් රිකවරි ඇක්ෂන් එකක් හරි හරහා උසාවිය හරහා ක්‍රියාත්මක විය යුතුයි. සමත මණ්ඩලය කියලා කියනවා අපිට රුපියල් 25000ට වඩා වැඩි ණයක් ආපසු ඉක්මවන තත්යකට තියෙනවා නම් අපිට ඒ කියන්නේ ඇත්තටම අධිකරණයකට යන්නට බෑ කොහොමත් ඒක ඉස්සලම සමත මණ්ඩලය හරහා අපි ගිහිල්ලා निराකරණය කරන්නට අවශ්‍යයි. ඊට පස්සේ තමයි ඒක 1,50,000ට වඩා වැඩි නම් ඇත්තටම උසාවිය යන්න පුළුවන්. නමුත් ඒ අතර නම් සමත මණ්ඩලය හරහාම තමයි අපි ඒක ක්‍රියාත්මක වෙ යුත්තේ. එතකොට මෙතනදී මෙන්න මේ අපි කොටස් දෙකකට ගත්තොත් සාමාන්‍යයෙන් තව පොඩි දෙයක් තියෙනවා. මෙතනදී සමත මණ්ඩලයේදී උපරිම රුපියල් ලක්ෂ 5 දක්වා අපිට සමත මණ්ඩලය හරහා निराකරණය කරගන්න පුළුවන්. ඉස්සර ඒක තිබුණා ලක්ෂ 1.5 එක 2.5 වුණා. දැන් ලක්ෂ 5ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට ඕනම ණයක් රුපියල් ලක්ෂ 5ට වඩා අඩුයි නම් මූලික උසාවිය හැටියට නැත්නම් මූලිකම निराකරණ මධ්‍යස්ථානයේ සමත මණ්ඩල. එතකොට උසාවිය යන්න කලින් අපි මේ සමත මණ්ඩල හරහා ක්‍රියාත්මක විය යුතුයි කියන එක දේ තමයි දැනට තියෙන නෛතික විධිවිධාන. ඊට අමතරව අපිට සිවිල් නඩු යටතේත් අපිට නඩු පවරන්නට පුළුවන් මෙන්න මේ යටතේ 25000ට වඩා වැඩි 1,50,000ට වඩා අඩු වටිනාකමක් ඇති ණය මුදල් සඳහා සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ ණයකරුට එරෙහිව පැවති හැකි. කියන්නේ අපිට 25000ට වඩා වැඩි 1,50,000ට වඩා අඩු එකක් අපිට යන්නත් පුළුවන්. මොකද ඒ කියන්නේ අර සමත මණ්ඩලය හරහා නොවෙනවා නම් අපිට මෙතෙන්ට යාමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි 90 අංක දෙක දරන යටතේ විධිවිධාන පටතේ යන්න නම් 1,50,000ට වඩා වැඩි වෙන්න ඕනේ. එතකොට 1,50,000ට වඩා අඩුයි නම් අපි උඩේකට ගිහිල්ලා එහෙම නැත්නම් මේ සිවිල් අඩු විධාන යටතේ අපිට කම්ප්ලේන්ට් කරන්න පුළුවන්. 1,50,000ට වඩා වැඩි නම් 90 අංක දෙක දරන විශේෂ විධිවිධාන ඒක අපි කියනවා ඩෙට් රිකවරි ඇක්ට් එක ඒකට යන්නත් පුළුවන්. දැන් ඔය මොනවා කරන්න ගියත් ලක්ෂ 5 දක්වා මූලිකවම අපිට සමත මණ්ඩලයට ගිහිල්ලා එතනදී निराකරණය නොවුනොත් තමයි මේ කියන ක්‍රියාදාම හරහා උසාවිය යන්න පුළුවන්. හරිද? ඒක පළවෙනි එක යටතේ හෝ දෙවෙනි එක යටතේ. ඒක සමත මණ්ඩලය බයිපාස් කරගෙන අපිට මේ තත්ත්වයට යාමේ හැකියාවක් නැහැ. මොකද සමත මණ්ඩලය හරහා යම් යම් ක්‍රියාත්මක වීමේදී අපිට යම් ආකාරයක පහසුකම් තියෙනවා. මොකද අරතරන් කාලයක් ශ්‍රමයක් මුදලක් වැය නොවි යම් යම් ආකාර ගැනීමේ ක්‍රියාමාර්ග සඳහා. මොකද දැන් බැංකුව වලට අපි කොච්චර කිව්වත් මෙහෙවීම් ක්‍රියාවලිය එහෙම නැත්නම් අපි කියන මේ හැන්ඩ්ලින් වලදී සොෆ්ට් රිකවරි එහෙම නැත්නම් මීඩියම් රිකවරි දෙකම ෆේල් වෙනකොට හાર્ඩ් රිකවරි වලට යන්න ඕනේ. හાર્ඩ් රිකවරි වල මූලිකම දේ තමයි සමත මණ්ඩල. ඊට පස්සේ තමයි අපි කියන ඩෙට් රිකවරි එහෙම නැත්නම් මොගේජ් බොන්ඩ් ඇක්ෂන්. ඒ වගේම තමයි පරාටි. ඒ කියන්නේ නඩු විධිවිධාන සංග්‍රහයේදී අපිට විශාල ප්‍රමාණයක ප්‍රතිපාදන තියෙනවා. නමුත් අපි ඒවට යන්න අර අපි කියන වගේ ස්ටෙප් බයි ස්ටෙප් හැටියට තමයි අපි ඉදිරියට ගමන් කළ යුත්තේ. right. ඔන්න ඔය ටික තමයි මූලික වශයෙන්ම මට සාකච්ඡා කරන්න ඕනුනේ. ණය අවදානම් හඳුනා ගැනීම, ඒ වගේම කළමනාකරණය කර ගැනීම, ඒ වගේම තමයි ඒක මෙහෙයුම් ක්‍රියාමාර්ග කියන දේ යටතේ. right. වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවද? පරාට එකකදී ඔව් දැන් අපි හිතමු සින්නක් කරනම් විතරක්මද මේවා කරන ජයභූමි ඔප්පුවක් නැත්නම් වෙනත් ඔප්පුවක් කරා අපි ණයක් දීලා තියෙනවා නම් මිලියන 5කට වඩා එම බැරිද? මෙහෙමයි. එතකොට ඇත්තටම අපිට උණු ඒක අපි හිතමු එයාට බදු පදනමේ තියෙනවා නම් අපිට ඒකට යන්න බෑ. ඇත්තටම දැන් ඒතර බදු පදනමේ කියලා කියන්නේ වෙන කාගේ හරි ඕනර්ෂිප් එක තියෙන්නේ. මේක තමුන්ගේ අයිතිය යටතේ තිබිය යුතුයි අපිට පරාටේ දාන්නට. දැන් ඔයා හිතන්නකෝ ඔයා කාගේ හරි එකක් දැන් අපි 99 අවුරුදු බදු එකක් අරගෙන මට උකස් කරලා බද්දක් හැටියට මම ඔයාට විරුද්ධව මට පරාට යන්න බෑ මොකද ඔරිජිනල් ඕන අරයා. එහෙනම් එතකොට ඒක නිකන් තුන්වෙනි පාර්ශවයක් වෙනවනේ නොදැනුවත්වම. ඒකයි ඒ යටතේ යන්නට බෑ. නෑ සර් මම ඇහුවේ දැන් මේ සින්නක් කරත් ඔප්පු තියෙනවා ජයභූමි තියෙනවා ස්වර්ණ භූමි කියලා එහෙම වෙලින් තියෙනවනේ සර්. එතකොට අපි ජයභූමි ඔප්පුවකට දීලා තියමුකෝ ඒජ්ගේ කන්සර්න්ට් එකත් එක්ක අපි මොගේජ් බොන්ඩ් එකකට ගිහිල්ලා කරලා තියෙනවා කියලා සර්. එතකොට එහෙම වුණොත් එහෙම කරත් අපිට යන්න පුළුවන් පරාටේ. හැබැයි එකම දේ අරක බලන්න ඕනේ ඔයාට සින්නක් කර අයිතිය ආපු එකක් නම්. අපි හිතමුකෝ පර්මිට් එකක් හැටියට. එහෙම නැත්නම් අරකේ කිව්වොත් ඔයාට මොගේජ් කරන්න පුළුවන් මේ අපි හිතමු මෙන්න මේ කාරණේට පමණයි මොගේජ් කරනවා එතනින් එහාට බෑ.
දැන් කුෂිකාර්මික කටයුත්තකට ඒ වගේ අපි හිතමු මොන හරි මේ ප්‍රතිපාදන වලට යටත් වෙලා නම් අන්න එතකොට අපිට අතනදී හිරවිල්ලක් හිර වෙනවා. එහෙම නැතුව අපි කිව්වොත් මේක ඕනම දෙයකට උකසක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් කියලා තිබ්බොත් අපි මේ ප්‍රතිපාදනත් එක්ක එතන ගැටලුවක් නැත්තම් වාගේ අයිතියනේ. ඒක ජය භූමිද ස්වර්ණ භූමිද ප්‍රශ්නයක් නැහැ. අයිතිය වාට අවිලා නම් හරි. හැබැයි අපි හිතමු සමහර වෙලාවට ඒගොල්ලෝ දෙනවා මෙන්න මේ යටතේ මෙන්න මේ වගේ දේවල් වලට පමනක් කරනවා. හැබැයි අයිතිය පවරාදීමක් කරන්න බෑ. ඒ වගේ මොන හරි කතන්දරයක් තියෙනවා. එතකොට ඒක තවදුරටත් අපිට අර පරාට යන්න පුළුවන්. හැබැයි තවත් අපි බලනවා ගිහිල්ලා ඒක මොන හරි වෙන අපි රෙස්ට්‍රික්ට් කරන එහෙම නැත්නම් අපි උසාවිය යන්න බැරි වෙන විදිහේ ක්ලෝසස් නැත්නම් අපිට යන්න පුළුවන්. නැත්නම් ඒක ජය භූමිද ස්වර්ණ භූමිද කියලා මේ ප්‍රශ්නයක් වෙන්නේ අයිතිය වාට එන විදිහට පවරලා තියෙනවා. සමහර තැන්වල එහෙම නැහැ. සමහර තැන්වල ඒගොල්ලෝ එක එක විදිහට තමයි මේ පර්මිෂන් එක දෙන්නේ. එතකොට අපි දෙපාරක් හිතන්න ඕනේ මේක අපිට පරාට යන්න පුළුවන්ද බැයිද කියන එක බලලා තමයි අපි සමාජලාට ඒවලට AG ගේ කන්සෙන්ට් එක පවා ගන්න අවස්ථා තියෙනවා. මොකද දැන් අපි හිතමුකෝ මිලියන 4කට 5කට 10කට නම් ওই ප්‍රශ්නයක් නෑ. අපි හිතමු මිලියන 50කට 60කට යනකොට අපිට අර වගේ පවරාදීමක් නම් කරලා තියෙන්නේ. ඒකෙන් අපි බලන්න ඕනේ ඊළඟට බැංකුවට රයිට්ස් තියනවාද මේක මොන හරි අවස්ථාවක අපි හිතමු වාගේ වෙන්නේ නැත්තම් උකස් කරලා ඒ අයිතිය මට අරගෙන තව පාර්ශවයකට විකුණන්න. දැන් ඒවා සමහරවිට බැරි කරලා දෙන්න පුළුවන් අර ඔරිජිනලි අපි හෑන්ඩ් ඕවර් කරපු තියන්න. ඒ කියන්නේ මට තේරෙනවා නේද? ඔයාගෙන් අරගෙන තව කෙනෙකුට ඒක පවරාදීලා ඒක විකුණන්න කියන ප්‍රොවිෂන් එක දීලා නැහැ. එතකොට බැංකුවටත් ඒ වැඩේ කරන්න බැරි වෙනවා. එහෙම නැත්තම් සින්නක් කරමු දුන්නා නම් මේ එතනින් එහාට අපි අවුරුදු 3කට හෝ 5කට පස්සේ කෙලිම අයිතිය මෙතනින් එහාට ප්‍රශ්නයක් නැහැ කියලා ඊට පස්සේ ඔයාට ඒක පවරන්න පුළුවන් විකුණන්න පුළුවන් ඔක්කොම පුළුවන්. දැන් ඔයාට පවරන්න විකුණන්න බැයි නම් අපිටත් ඒක පරාට යන්න බෑ. මොකද මම කරගන්නේ පවරා ගැනීමක් ඊළඟට. මේ පරාටි හරහා. ඒතකොට මට ඒක කරන්න බැරි වෙනවා. ඒ නිසා ඒ වගේ වෙලාවක ගොඩක් අපි බලනවා මොනවද ඒකේ තියෙන ප්‍රතිපාදන කියලා. නැත්තම් අනිවාර්යයෙන්ම සින්නක්කර දීපලක් ඒ වගේම තමයි NPL මිලියන 5ට වඩා වැඩි කියන ක්‍රයිටීරියා දෙකට ආවොත් විතරයි අපිට ඒක පරාටි හරහා තල්ලු කරන්න පුළුවන් වෙන්නේ. හොඳ ප්‍රශ්නයක් ඇහුවා සුජිත් පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. හරි. අනිත් අයට කොහොමද? හරි. එහෙමනම් අපි තව චුට්ටක් ඉස්සරහට යමු. අපිට දැන් ඊළඟට අපි ඉගෙන ගන්න යන්නේ එකක් පොඩි ටෙක්නිකල් එකක් තියෙන නිසා ඒක මම මේ right derivatives ව්‍යුත්පන්න මේක මම පැහැදිලි කිරීමක් කරන්න වෙන විදිහකට. එතකොට ඔයගලන්ට පැහැදිලි. දැන් අපි කිව්වනේ ණය අවදානම අවම කරගැනීමේ ක්‍රියාමාර්ග අපි සාකච්ඡා කරනවා කියලා. දැන් ওই අවදානම අවම කරගැනීමේ ක්‍රියාමාර්ග තමයි අපි මේ දැන් අපි සාකච්ඡා කරේ soft medium hard කියලා. මොකද දැන් ඔය legal action කියලා කියන්නේ අවදානම අවම කරගැනීමේ ක්‍රියාමාර්ගයක් නේ. කොහොම හරි අපි ආය කරගන්නවා. ඒ වගේම reschedulement කියලා කියන්නේත් එහෙමයි. අර call කරලා manage කරලා ඒ කරන්නේත් එහෙමයි. දැන් ඔය ඔකෝටම අමතරව තවත් ක්‍රියාමාර්ග අපිට ගන්නට පුළුවන්. ඒ කියන්නේ derivatives කියලා ණය ව්‍යුත්පන්න කියලා තවත් උපකරණ ටිකක්. ඒක ඇත්තටම හුඟක් වෙලාවට දැන් ඔය අපි සමහර අපේ එදිනදා භාවිතයේ තියෙන ණය නිපැයුම් වලට අමතරව තව නිපැයුම් වලට ගොඩක් කරන්න පුළුවන් බැංකුවක. අන්න ඒ අවස්ථාවන් වල ඒ අවදානම් අඩු කරගන්නටත් මේ කරන ක්‍රමවේදයක් තමයි මේ ණය ව්‍යුත්පන්න කියන්නේ. ඔයගලන් ටික කාලයකට කලින් මතක නම් අපිට සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේදී අවුරුදු 10කට විතර කලින් හෙජින් කියලා එකක් කරා.
හරිද? ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අපි හිතනවා ලෝක වෙළඳපොලේ තෙල් මිල සීඝ්‍රයෙන් අවුරුදු 2ක් 3ක් තුළ වැඩි වෙනවා කියලා හිතාගන්න අපි මොකද කරන්නේ? අපි යම්කිසි බැංකුවක් ඒ සහයත් ඇතුව අපි දිවසුමකට එනවා. ඉතුරු අවුරුදු 3 තුළ අපි තෙල් ලීටරයක් මේ ගානට මිලදී ගන්නවා කියලා එනවා. ඒක බැක් කරනවා අපි බැංකුවක්. හැබැයි අපි හිතමු ඊට වඩා වැඩි වුණොත් අපි හිතමු රුපියල් අපි හිතමු ඩොලර් 80ට කියලා 88 වුණත් 90 වුණත් 100 වුණත් අපි 80ට තමයි මිලදී ගන්න. අන්න ඇඩ්වාන්ටේජ් එකක් අපිට එනවා. කියන්නේ ඉදිරියේදී ඒවා වැඩි වෙයි කියලා හිතාගෙන අපි පෙක් කරගන්නවා 80ට. ඒ වගේම තමයි දැන් ඕක වැඩි වෙන පැත්ත හරි අඩු වුණොත් අපි අඩු වෙන පැත්තටත් මොකක් හරි දාගන්න අපි හිතමු අඩු වුණා කියලා දැන් 80 ගන්න අපි කියනවා අපි මොනවා හරි හේතුවකට අඩු වුණා කියලා කියන්නකෝ 40ට ඒත් අපි 80ක් ගෙවන්න එපා. ඒතර අපේ හෙජින් වල තිබ්බ වැරද්ද උනේ එතෙන්දී අපි අර ෆ්ලෝ එකක් දාගත්තේ නැහැ. පහලට එනකොට ඊට වඩා අඩුවෙන්ද ආවොත් කියන කතාව දාලා තිබුණේ නැති නිසා ඒක රුපියල් 60ට වුණත් අපි 80ට ගෙවුවා අපි ලොකු ලොස් එකක් ගත්තා. එතකොට මම මේ කියාගෙන ගියේ ඒ වගේ සමහර ප්‍රොඩක්ට්ස් තියෙනවා, කොමෝඩිටිස් තියෙනවා, ඉන්ස්ට්‍රුමන්ට්ස් තියෙනවා. අපිට සාමාන්‍ය ක්‍රමවේදයට වඩා එහාට ගිහිල්ලා ණය අවදානම අවම කරගැනීමේ ක්‍රියාවලීන් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මේ ඒ જાතියේ ණය උපකරණ එහෙම නැත්නම් ණය නිපැයුම් වලට අපි කිව්වා ණය ව්‍යුත්පන්න credit derivatives කියනවා. right. දැන් මම උදාහරණයකින් ඔක පැහැදිලි කරන්නම්. මොකද ඒක ටිකක් ටෙක්නිකල් වැඩි නිසා. මෙහෙම. හිතන්න ඔයා ගන්නවා වාහනයක්. ඔය වාහනේ ඔයා ගත්තාම ලීසින් කම්පැනි කියනවා මට මේකට ඉන්ෂුරන්ස් එකක් ඕනේ. ඇයි? ඔයා මේක පැදලා මොනවා හරි ගැටලුවක් වුණොත්, හැප්පුණොත්, කන්ඩෙම් වුණොත් ඔයාට මේක ගෙවන්න බැයි නම් මට ලොකු ණය අවදානමක් කියනවා. මොකද ඔයා කොහොමද මේක ගෙවන්නේ? අද වාහනේ නැහැනේ. අපි හිතමු ඔයා ඇත්තට මේ වාහනේ අපි හිතමු ට්‍රාන්ස්පෝර්ට් වලට පාවිච්චි කරන කෙනෙක් කියලා. ඔයා ට්‍රාන්ස්පෝර්ට් වලට පාවිච්චි කරන කෙනෙක් වෙලා ඔයාට දැන් ආදායමක් ජනිත කරන්න බැරි වෙනවා. ආදායම ජනිත කරන්න බැරි වෙනකොට බැංකුව බලාපොරොත්තු වෙනවා, ලීසින් කම්පැනි බලාපොරොත්තු වෙනවා මොනවා හරි වුණොත් මොකද්ද කරන්නේ? දැන් ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? ඔයා කල්පනා කරා මොකද්ද මම කරන්න පුළුවන් මේක දැන් සුළුකම දුන්න දැන් බට් අරගොල්ලන්ට ඕනේ මට බැරි වුණොත් කවුද කියලා. හැබැයි ඔයා බලනකොට ඔන්න ඉන්ෂුරන්ස් කම්පැනි කියනවා රයිට් ප්‍රශ්නයක් නෑ. ඔයා වෙනුවෙන් අපි අප වෙන්න. ඔයා මට ඒකට ප්‍රීමියම් එකක් ගෙවන්න. ඔයා ගෙවන්න ඕනේ අපි මිලියන 5කට වාහනේ වා ඉන්ෂුර් කරලා අපි එතකොට ඔයා මට වාරිකයක් ඇටියට අවුරුද්දට රුපියල් 80000ක් ගෙවන්න. ඒතර මම බලනවා රයිට්. ඒක හොඳ ඩීල් එකක් නේ. මොකද දැන් මට වාහනේ ගන්නත් ඕනේ. මොනවා හරි වාහනේට කණ්ඩෙම් වුණත් හරි මොනවා හරි වුණොත් මම 80000 ගානේ ගෙවන්නේ මිලියන 5ක් 6ක් ගෙවන්න කට්ටිය කෙනෙක් ඉදිරිපත් වෙනවා. අන්න. දැන් මොකද? ණය අවදානම මම විකුණන්න පටන් ගත්තා. බැංකුව එහෙම නැත්නම් ලීසින් කම්පැනි සහ ලෙසෝ සහ ලෙසී අතර තියෙන ඒ ණය අවදානම මම විකුණන්න පටන් ගත්තා තුන්වෙනි පාර්ශවයකට. ඒක ගන්න කැමති කෙනෙක් හිටියා. දැන් එතකොට අපි ඉන්ෂුරන්ස් කම්පැනි පැත්තේ ගියොත් එයා බලනවා 80000ට මිලියන 3ක් ගෙවන්න යකෝ. මොකද්ද මේක එන කරදරයක්. එයා බලනවා. එයා කොහොමද ඒක බයා කරන්නේ? ඉතින් එයාට එහෙන ලොස් එකක් නේද? මේ වගේ 90000 දීලා වාහන ටික පොලිමේ ගිහිල්ලා හප්පලා ගියොත් කන්ඩෙම් කරොත් අර මිනිස්සු ඉවරයි නේ. එහෙම වෙන්නේ. එයා බලනවා එයාගේ පෝර්ට්ෆෝලියෝ එක රයිට්. ඔයා කොහොමද ෆයිල් වල තියෙන හැටි කොහොමද වාහනේ කොහොමද අලුත්ද පරණද මොකද්ද වෙන්නේ? ඔන්න. එයා ගන්නවා රිස්ක් එකක්. දැන් එයාට 10 දෙනෙක් 90000 ඒවා 10ක් ගෙවුවොත් ලක්ෂ 9ක් එනවා. හැබැයි ওই ලක්ෂ 9 ආදායම වෙනකොට ওই 10 දෙනාගේ කවුරුත් කන්ඩෙම් වෙන්නේ නැහැ මේ අවුරුද්ද තුන. කීප දෙනෙක් පොඩි පොඩි රිපෙයාර්ස් ටිකක් කරනවා. බැලුවාම ලක්ෂ 3ක් 4ක් 5ක් 6ක් 7ක් කියන්නේ. ඒත් ලක්ෂ 2ක් කරයට වාසියක් තියෙනවා. තනි තනි අපිටත් වාසි, ඉන්ෂුරන්ස් කම්පැනිට යාටත් වාසි, බැංකුවත් මෙතන සේෆ් ගාඩ් වෙනවා. මොකද ඔයගොල්ලෝ කාට හරි ප්‍රශ්නයක් වුණොත් අරයා ෆුල් ගේම් එක ක්ලේම් එක ගෙවන්න ලැහැත්ති වෙලා ඉන්නවා. අන්න. ඒ වගේ උපකරණ වලට අපි කියනවා ණය ව්‍යුත්පන්න credit derivatives කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ දැන් ඔය මම පැහැදිලි කරේ ඉන්ෂුරන්ස් එක්සැම්පල් එකෙන් ඒක නෙවෙයි හරිම එක්සැම්පල් එක. ඒ වගේ වැඩ කටයුතු තමයි ව්‍යුත්පන්නයක් කියන්නේ. ණය අවදාන හුවමාරු කර ගැනීමේ උපකරණ වලට අපි කියනවා ණය ව්‍යුත්පන්න. ණය අවදානම ඇත්තටම විකිණීමේ උපකරණයක් තමයි ණය ව්‍යුත්පන්නයක් කියලා කියන්නේ. කොටින්. ඒ කියන්නේ දැන්
බැංකුව සහ පාරිභෝගිකයා අතර තියෙන ණය අවදාන මෙයා විකුණනවා මොන පාර්ශවයකට එයා ඒක ගන්නට කැමති. මොනවා හරි ප්‍රීමියම් එකකට. ඒ වගේම තමයි ආයෝජනයක්. අපි දෙකලා අතර තියෙන ආයෝජනය ගත්තාම ආයෝජකයාට ඕන නම් තව ආයෝජකයෝ පොඩි 10 දෙනෙකුට දෙන්න අන්න. එයා තව 10 දෙනෙකුට දෙනවා. හැබැයි අර 10 දෙනාට කෙලින්ම මාත් එක්ක ඉන්වෙස්ට් කරන්න බෑ. මම කියනනේ මට නම් අඩුම ගානේ මිනිමම් 10 බිලියන් ඉන්වෙස්ට්මන්ට් එකක්. එච්චරයි මට ඕනේ. මට බෑ බිලියනේ ගානේ 10ක් මට එපා. අරයා 10 බිලියන් එක මගෙන් අරන් ඉන්වෙස්ට් කරලා එයා මොකද කරන්නේ? එයා 1 බිලියන් each කට්ටියට දෙනවා. ඔන්න ඒකට පොඩි charge. දැන් මම දෙනවා නම් එයාට 4%. අරයා අරගොල්ලන්ට 3% වලින් එයා දෙනවා ඉන්වෙස්ට්මන්ට් එක. ඒතර 1% එයාට ඉන්ටර්මීඩියට් හැටියට එයාට දෙනවා ඒ ඉන්වෙස්ට්මන්ට් එකට. අන්තිමට මට දෙන 10 බිලියන් එකට 10 දෙනෙක් එතන ඉන්නවා. මට ඇත්තටම ඕනේ ඒ 10 බිලියන් මෙයා දැන් මම ඉෂුව කරලා මට එන සල්ලි ටික වෙන අයට ආවට කමක් නැහැ. රිවෝඩ් එකක් ආවොත් අර 10 දෙනාට යනවා. ඒ වගේම ලොස් එකක් ආවොත් ඒ 10 දෙනා මෙයා කරගන්නවා. ඒ වගේ දැන් මේ තව උදාහරණයක් මම කිව්වේ. දැන් ඉන්වෙස්ට්මන්ට් පැත්ත වෙන්න පුළුවන්. මේ වගේ ඉන්ෂුරන්ස් වගේ වෙන්න පුළුවන්. දැන් මොකක් හරි දැන් මේ ව්‍යුත්පන්නකින් කරන්නේ අවදානම බෙදලා දෙනවා. දැන් මෙයා 10 බිලියන් වැඩි නිසා මෙයා 10 දෙනෙකුට කරලා දෙනවා. ඒතර මේ 10 දෙනාගෙන් 10 දෙනා ෆේල් වෙන chance එක මෙයා අඩු වෙනවා. ඇයි? 10 දෙනා සමහරට 10 ට්‍රේඩ් 10ක වෙන්න පුළුවන්. එක එක පරිපාලනයේ ඉන්න වෙන්න පුළුවන්. ඒක කම්පන්සේට් කරනවා එයා ගන්න කමිෂන් එකකින්. ඒතර ඒ ආකාරයේ දේවල් ටිකක් අපි කරනවා අවදානම හුවමාරු කර ගැනීම. උපකරණ වලට අපි කිව්වා මේ ණය ව්‍යුත්පන්න කියලා. එතකොට ඒ ව්‍යුත්පන්න ಜಾති තුනක් තියෙනවා. පැහැරහැරීමේ තැන් මාරු, පරතර විකල්පය, ණය සම්බන්ධක පත. දැන් මම අන්තිමට කිව්වේ ණය සම්බන්ධක පත. ක්‍රෙඩිට් ලින්ක් එකක්. ඒ කියන්නේ මම තව පුද්ගලෙක් මම බැංකුව හැටියට තව පුද්ගලෙක් එක්ක ආයෝජන කිවිසුමකට ආවම ඒ පුද්ගලයා විසින් තවත් ආයෝජකයෝ සමූහයකට මේක ලින්ක් කරනවා. දැන් බිලියන 10 බිලියන 1 ගානේ 10 දෙනෙකුට කඩලා දෙනවා. අන්න දැන් මාත් එක්ක ඩිරෙක්ට්ලි මේ 10 දෙනාට එන්න බැරි වුණාම අරයා through මට ඉන්වෙස්ට්මන්ට් එකක් ආවා. ඒකට ක්‍රෙඩිට් ලින්ක් නෝට් එකක් කියන්නේ. පරතර විකල්පය ස්ප්‍රෙඩ් එක තමයි මම අර කිව්වේ හෙජින් වගේ. sorry පරතර විකල්පය කියලා කියන්නේ ඉන්ට්‍රස්ට් රේට් වලින්. එතකොට දැන් අරකෙදි කරේ කෙලින්ම මගේ බිලියන 10 10 දෙනාට බෙදලා දුන්නා ඒක ඕනස්ලා වුණා. ණය පරතර විකල්පයේදී එහෙම නෙවෙයි ඉන්වෙස්ට්මන්ට් එකම අපි තියාගන්නවා. අර අදාළ පුද්ගලයා හැබැයි එයා තව කාටද විකුණනවා පොලි අනුපාත වලට. ඒ කියන්නේ දැන් මගෙන් 8ක් අරගෙන එයා තව 10ක් තව කට්ටියකින් ගන්නවා. එතකොට එතනද කරන්නේ ඉන්ට්‍රස්ට් රේට් ඩිෆරන්ස් එකේ මෙයා ඇඩ්වාන්ටේජ් එකක් ගන්නවා. මොකද අරයා බලනවා දැන් මම 8% මෙයාට පේ කරන්න ඕනේ එක්සැම්පල් එකකට. මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරා මම 8% පේ කරනවා. දැන් මම මොකද කරන්නේ 8% පේ කරන්න මට තව ක්‍රමයක් තියෙනවා. මම මේක තව තැනක ආයෝජනය කරනවා 10% වලට. ඒකෙන් මට 10 හම්බුණා මම 8 ගෙන 2% මට තියෙනවා. දැන් මම කරේ ඒ ආයෝජනය තව කට්ටියට වික්ක හැබැයි ඉන්ට්‍රස්ට් රේට්ස්. දැන් ඒකෙදි මම ගාව තියෙන 10 බිලියන් මම තියාගත්තා. තියාගෙන මම ආයෝජනය කරනවා තව තැන්වල. ඒතර ඉන්ට්‍රස්ට් රේට් ඇඩ්වාන්ටේජ් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ අපිට එක එක උපකරණ හොයාගන්නට පුළුවන්. දැන් මම මේ විස්තර කරන්න යන්නේ එකක් ඇත්තටම පැහැරහැරීමේ තැන් මාරු. ඒක තමයි ඉන්ෂුරන්ස් එක්සැම්පල් එක අරගෙන මම කරේ. අනිත් දෙක මම දීර්ඝව එක්ස්ප්ලেইন කරන්නේ මම නිකන් ඔයගොල්ලන්ට අදහසක්. ස්ප්‍රෙඩ් ඔප්ෂන් එක කියලා කියන්නේ රේට් ඩිෆරන්ස් එකක්. ලින්ක් නෝට් එක කියලා කියන්නේ අර වගේ මගේ ප්‍රොඩක්ට් එකම තව කෙනෙක් කරහා ඒගොල්ලන්ට ඕනර්ෂිප් එක දෙන එක. දැන් ණය පැහැරහැරීමේ තැන් මාරුව ඩිෆෝල්ට් ෂොප් එකක් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. අර කියන වගේ ඉන්ෂුරන්ස් කතාවක්. වඩාත්ම ප්‍රචලිත ණය උපකරණය. මේක රක්ෂණ උපකරණයක් වගේ ද්විතීයක වෙලඳපොළ. දැන් අර මම කිව්වා රක්ෂණයම තමයි. දැන් මගෙන් අරගෙන ඒක සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ නැත්තම් ඒකේ විකුණනවා. ණය සැපුම්කර ආයතනය ආයෝජකයන් අතර රක්ෂණ ගිවිසුම. අර කියන වගේ ඉන්ෂුරන්ස් කම්පැනි එකයි ආයෝජකයා අතර ගිවිසුම ඇති වෙනවා. ආයෝජකයා රක්ෂණ විකුණුම්කරුවන් අතර ණය සැපුම් කරන ආයතනයේ රක්ෂණ ගැනුම්කරු වේ. මෙහිදී ණයකරු විසින් ණය මුදල පැහැරහැරියොත් ඒ ගෙවා දැමීමට ආයෝජකයා කියන ඉන්ෂුරන්ස් කම්පැනි එක ඇග්‍රී වෙනවා. ඒ සඳහා ණය සැපුම් කරන විසින් ගිවිසගත් කාලයන්වලදී ආයෝජකයාට රක්ෂණ වාරිකයක් ගෙවනු ලැබේ. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් කම්පැනිට වාරිකයක් ගෙවනවා. දැන් අර මම අර එක්සැම්පල් එකෙන් පැහැදිලි කරේ එතෙන්දි කරේ වාහනයක් අරගෙන ඒ අවදානම අවම කර ගැනීම සඳහා ඉන්ෂුරන්ස් කම්පැනියක් ඇවිල්ලා උදව් කරා. ඒත් ව්‍යුත්පන්න උපකරණයක්. මේකෙදි කරන්නේ ආයෝජකයා ඉන්නවා, ඉන්ෂුරන්ස් කම්පැනි එකක් ඉන්නවා, බැංකුව ඉන්නවා. ඒතර මෙතනදි වෙන්නේ අපි දුන්න ණයකරු, ඉන්ෂුරන්ස් කම්පැනි හැටියට ආයෝජකයා, බැංකුව. මේ ණයකරු ලබාගත්ත ණය මුදල ගෙවුවේ නැත්නම් මට ඉන්ෂුරන්ස් කම්පැනි ඉන්නවා ඇවිල්ලා සපෝට් කරන්න. ඒතර මටත් ප්‍රශ්නයක් නැහැ, ණයකරුටත් ප්‍රශ්නයක් නැහැ. මොකද ණයකරුට මම ණය දෙන්නවා මට මේක කවුන්ට් එකක් අරගෙන ආවොත් මම ඔයාලට දෙන්නම්.
එයා කියනවා රයිට් ඉන්ෂුරන්ස් කම්පැනිට ඔයාලට පුළුවන් ද මගේ ණය ඉන්ෂුරන්ස් කරලා දෙන්න. මම එයාට monthly නැත්නම් quarterly annually payment එකක් දෙන්න. ඉන්ෂුරන්ස් කම්පැනි බලනවා රයිට් ඒ ප්‍රොඩක්ට් එක හොඳයි, කස්ටමර් හොඳයි, සෙට් එක හොඳයි. අම ගෙවන්න. ඒ වගේ ඉන්ෂුරන්ස් කම්පැනි ගොඩක් කට්ටිය හොයාගන්න. හොයාගෙන ඩිෆෝල්ට් එකක් වුණොත් ඉන්ෂුරන්ස් කම්පැනි අර කියන ණයකරුව වෙනුවෙන් ණයලාභියාට එමෙන්න ණය සැපයුම්කරුට ඒක කම්පන්සේට් කරනවා. ඒකක් තමයි ණය පැහැර හැරීමේ හුවමාරු. ක්‍රෙඩිට් ඩිෆෝල්ට් ස්වොප් එකක් කියලා කියන්නේ. දැන් මූලිකවම මට තිබුණේ ණයකරු සහ බැංකුව අතර තියෙන රිස්ක් එක ආයෝජකයා හැටියට පැමිණි ඉන්ෂුරන්ස් කම්පැනිය විසින් අවම කර ගැනීමේ තත්යකට පත් කරනවා. අවම කර ගැනීමේදී බැංකුකරුවා හැටියට මට වාසියක් ආවා. මොකද මේ අදාළ පුද්ගලයා වෙනුවට තවත් පාර්ශවයක් මේකට ආව නිසා මගේ රිස්ක් එක අවම වෙනවා. ඒ වගේම ණයලාභියා ඊළ බැලුවොත් එයා සම්පූර්ණම කන්ඩෙම් වෙච්ච අවස්ථාවක මට ගෙවනවා වුණොත් තුන්වන පාර්ශවයක් එයා වෙනුවෙන් රක්ෂණ ආවරණයක් අරගෙන දැන් දෙන්නෙක් එක ගෙවන්න පටන් ගත්තා. ඉන්ෂුරන්ස් කම්පැනි එක බැලුවා මම මේක ආයෝජනයක් ඇටියට ණය කලබල කීපයක මේක ආයෝජනය කිරීමේදී මට මේකෙදි මට ගේන් එක වැඩි අලාභයට වඩා, ඒ කියන්නේ ලාභය වැඩි අලාභයට වඩා. ඒ නිසා මම මේ තත්ත්වයට agree වෙනවා. එතකොට තුන් දෙනාටම win win proposition එක යටතේ කරන ක්‍රමවේදයක් තමයි මේ ණය පැහැර හැරීමේ හුවමාරුවක් එහෙම නැත්නම් credit default swap එකක් කියලා කියන්නේ. right. ඒක තමයි මට හිතෙන දැන් එතනින් එහාට මම පොඩ්ඩක් අද බ්‍රේක් එකක් ගන්නම්. මොකද මට හිතෙනවා ඒක සුරුකුම් කරණයක් කිව්වොත් එකපාර වැඩි වෙයි කියලා හිතලා. මේ ටික අපි තවදුරටත් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ඡා කරලා අදට නවත්තමු. කියන්න බලන්න මොනවා හරි මේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවද කියලා. සර් එතකොට දැන් මේ අපි මෝගේජ් එකකදී අපි හවුසින් ලෝන් එකක් බලුවොත් සර් අපි ඉන්ෂුරන්ස් ප්‍රොටෙක්ෂන් එකක් ගන්නවනේ ෆයර් ප්‍රොටෙක්ෂන් එක. ඔව් ඒ වගේ එකක් මේකට ගන්න පුළුවන් ද ණය ව්‍යුත්පන්නයට බෑනේ. එහෙමයි. ඒක ඇත්තටම ව්‍යුත්පන්නම උපකරණයක් නෙවෙයි. එතන ව්‍යුත්පන්න උපකරණයක් කියන්නේ ඊට වඩා චුට්ටක් අර අපි දැන් බැංකින් බුක් එකේ නෙවෙයි ට්‍රේඩින් බුක් එකේ තියෙන ප්‍රොඩක්ට්ස්. ඔය මම කිව්වේ හෙජින් එහෙම නැත්නම් ෆෝවර්ඩ් බුකින් නැත්නම් එතකොට ඔය ෆියුචර්ස් ඒ වගේ යන ඒවාට තමයි ගොඩක් වෙලාවට මේක හරියන්නේ. අර මම කිව්වා ඔයිල් වගේ කොමෝඩිටිස් ගෝල්ඩ් වගේ කොමෝඩිටි සේල් වලට තමයි මේ ව්‍යුත්පන්න ගොඩාක් සූටබල් වෙන්නේ. විශේෂයෙන් ලංකාවේ නොදකින්න තරම් මේ වගේ ව්‍යුත්පන්න එහෙම නැත්නම් ඩෙරිවටිව්ස් මාකට් එකක් ලංකාවේ නැති තරම්. නමුත් පිටරටවල මේක සෑහෙන්න තියෙනවා. දැන් ඔයාගේ ප්‍රශ්නෙට කිව්වොත් හැබැයි ඒ ව්‍යුත්පන්න එක තියෙන ලක්ෂණ ටික තමයි අපි අතනදී වෙලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් ඇයි අපි මෝගේජ් ප්‍රොටෙක්ෂන් එකක් ගන්න? ඇයි අපි theft and burglary එකක් ගන්න? ඇයි අපි ෆයර් එකක් ගන්න? අපිට තියෙන අවදානම අවම කරගන්න. මොකක්ද අවදානම? ඔපරේෂනල් රිස්ක් එකක් වෙන්න පුළුවන්. වෙන මොනවා හරි රිස්ක් එකක් නිසා සිදුවන ණය අවදානම අවම කර ගැනීම සඳහා අපි කරන ක්‍රමවේදය තමයි මේ ඉන්ෂුරන්ස් එක ගන්න එක. ඒකට ප්‍රීමියම් එකක් දීලා අපි කරන ක්‍රමවේදය. පැහැදිලිද? එතකොට අර සමාන ලක්ෂණ හැබැයි ප්‍රොඩක්ට් එක වෙනස්. ඒ කියන්නේ දැන් අපි මේ වගේ ඉන්ෂුරන්ස් ඇරේන්ජ්මන්ට් එකකට අපි කියන්නේ ව්‍යුත්පන්න උපකරණයක් කියලා. හැබැයි ව්‍යුත්පන්න උපකරණයක තියෙන අන්ඩර්ලයින් කන්සෙප්ට් එක තමයි මේ මෙතනදී පැහැදිලි කරන්නේ. ඒකයි මම ඒකෙන් අරගෙන අතෙන්ට ගියේ. හැබැයි වෙන්නේ එකම දේ. අවදානම අවම කිරීම. අවදානම හුවමාරු කිරීම. අවදානම මුදලකට විකිණීම. ඒක නෙමුනේ. ඉන්ෂුරන්ස් කම්පැනි එකට එයා ඉන්ෂුරන්ස් එක දෙන්නේ ප්‍රීමියම් එකකට. ඇත්තටම බැලුවොත් මොකද වෙන්නේ? මේ ණය අවදානම අපි කාටද විකුණන්නේ? ඉන්ෂුරන්ස් කම්පැනි එකට. ඒකනේ අපි අහන්නේ රීඉන්ෂුරන්ස් එකක් කැමති. දැන් අපි ලොකු එකකට අපි හිතමුකෝ දැන් අපි ගන්න බෑන්ක් ගැරන්ටි එකක්. එහෙම නැත්නම් පේමන්ට් ගැරන්ටි එකක් කියනවා අපි කියනවා ඉන්ෂුරන්ස් කම්පැනි. මිලියන 200ක 300. අපේ ණය මුදලකට එරෙහිව. එතකොට දැන් අපි බලනවා මේ ඉන්ෂුරන්ස් කම්පැනිට මිලියන 300 ගෙවන්න පුළුවන්ද බලන්න. එයාගේ රීඉන්ෂුරන්ස් කවුද කියන එක අපි චෙක් කරනවා. පැහැදිලිද? එතකොට එහෙම නොවෙනවා නම් අපි කියනවා රයිට් නෑ අපි එහෙනම් මේ ණය මුදල වාට දෙන්නේ නෑ. මොකද එතකොට ඒ අවදාන හුමාරා කරන තත්ත්වයක ඉන්ෂුරන්ස් කම්පැනි නැහැ. අන්න ඒකයි කියන්නේ. පැහැදිලිද සුජිත්? ඔව් සර් පැහැදිලි. දැනට මේ දැන් අපේ ලංකාවේ අස ගොඩක් අර පෙන්ෂනර්ස්ලට ලෝන් එක දෙනවනේ. ගොඩක් දෙන්නේ කමර්ෂල් බැංක් වලින් අපේ පෙන්ෂනර්ස්ලට සර් පෙන්ෂන් ගියපු අයට හරි ඒ ලෝන් එක දෙනවා. එතකොට සර්
කරනවා එයාගේ ලෝන් එක අදාළ අවුරුදු 10ක් යනවා නම් එයාගේ පීරියඩ් එකටම ඉන්ෂුරන්ස් කරනවා අපි. හරි. එතකොට සර් හැබැයි යම් අවස්ථාවකදී කස්ටමර් ඔක අවුරුදු දෙකකින් නැවත එන්හැන්ස්මන්ට් එකට යනවා නම් කවදාවත් කස්ටමර්ට සර් හම්බ වෙන්නේ නැහැ අර සම්පූර්ණ ගෙවපු මුදලට එහා ගිහිල්ලා ආයෙත් ඉන්ෂුරන්ස් එකක් ආයෙ ප්ලේස් කරන්න වෙනවා. එතනදී ලංකාවේ කස්ටමර්ට පොඩි අවාසියක් වෙනවා එතන සර්. අනිවාර්යයෙන්ම වෙනවා. ඔව්. මොකද වා කියන්නේ මෝගේජ් ප්‍රොටෙක්ෂන් එක ගැව්වහම අවුරුදු 10කට ආයෙ එන්හාන්ස්මන්ට් එකට ගියොත් අර මෝගේජ් ප්‍රොටෙක්ෂන් එකෙන් එයා කවර් කරන්නේ නැහැ ඒ රෙස්ට් එක නේ. ඔව් සර්. ඔව්. ආයෙ අලුතෙන්ම ප්‍රොටෙක්ෂන් එකක් යන්න ඕනේ. ඔව් ඒක නම් ඇත්තටම ඉතින් ටෙක්නිකල් ප්‍රශ්නයක් නේ. අපිට අපේ ප්‍රොඩක්ට් එකක් නැති වගේ ප්‍රශ්නයක් වෙන්න ඇති එතන තියෙනවා. මට එතන ඊට වඩා එතන මට තේරෙන්නේ නැහැ සාමාන්‍යයෙන් දැන් අයිතෝමකෝ අවුරුදු 8කට නම් ඉතුරු ටික තියෙන්නේ. අපිට ඒ ඉතුරු අවුරුදු දෙකක් නම් වැඩිපුර යන්නේ. හරි යම්කිසි ප්‍රමාණයක්. ඒකට අදාළ වෙන ප්‍රීමියම් එකක් ගන්න එක සාධාරණයි. නමුත් මේගොල්ලෝ මං හිතන්නේ එතකොට රිස්ක් ප්‍රොෆයිල් එක වෙනස් වෙන නිසා අලුතෙන්ම එකකට යන්න පටන් ගන්නවා. එහෙමනේ කරන්නේ නේ. හරි සර්. ඒ වුණාට සර් දැන් අපි ඉන්ෂුරන්ස් එකෙත් අපි අවුරුදු 5කට කස්ටමර්ට ලීසින් එක දුන්නට ඉන්ෂුරන්ස් එක රිනිව් වෙන්නේ අවුරුද්දෙන් අවුරුද්දෙන් සර්. හරි. මම කියන්නේ මේ වගේ අවස්ථාවකත් අපිට අවුරුද්දෙන් අවුරුද්දට රිනිව් කරන්න පුළුවන්. මොකද කස්ටමර්ගේ සැලරි එක එනවා. ඔව්. ඒ වගේ අවස්ථාවක් අරගෙන සර්. එතකොට වෙන්නේ මේකයි. ඔතන වෙන්නේ 10ටම අපි ඔව් ඉන්ෂුරන්ස් ප්‍රොපොසිෂන් එකේදී අපි තුම අවුරුද්ද ගියාට දැන් ඔය උදාහරණයක් හොයාගන්නකො. ඔය ඉන්ෂුරන්ස් එකක් දැම්මොත් මෙඩිකල් එකක් අවුරුදු 30 දානකොට ප්‍රීමියම් එකයි 35 දානකොට 40 45 වෙනකොට වෙනස් වෙනවනේ ප්‍රීමියම් එක. ඒතර ඉන්ෂුරන්ස් කම්පැනි අපි බලනවා රිස්ක් ප්‍රොෆයිල් එක වෙනස් වෙච්ච නිසා එයා අලුතෙන් එතෙන් නම් ඉස්සරහට හිතනවා. දැන් මේකෙදිත් අවුරුදු 10කට දානවා. දාලා අවුරුදු 3කින් ආයෙ අපි ගිහිල්ලා අලුතෙන් ගන්න ගියාම හරි නැත්නම් අරක টොප් අප් කරන්න ගියාම එයා බලනවා 70 ඉඳන් 73 වෙනකොට රිස්ක් ප්‍රොෆයිල් එක වෙනස් වෙනවා. වෙනස් වෙලා එයා එතනින් එහාට කියන රයිට් අලුතෙන් ඕන නැත්නම් ඒටන එකත් මේටන එකත් කව වෙන විදිහට එයා අලුතෙන් පොලිසි එකක් හදලා දෙනවා. එහෙමනේ කරන්නේ දැන්. දැන් අපි අයිඩියලි වෙනවා නම් අපි කියන්නේ නෑ ඊටු 3යි මේ ටික මෙහෙම තියෙනවා අරකට මෙච්චරයි කියලා ඒකත් පුළුවන්. හැබැයි එතකොට මම දන්නේ නෑ ටෙක්නිකලි මේගොල්ලන්ට ප්‍රීමියම් දෙකක් සම්බන්ධ කරන්න පුළුවන්ද? ඔන්න ඔය ගැටලු මොන හරි ඇති. තාක්ෂණික ගැටලු. නැත්තම් මේකේ අවුරුදු 7කට තියලා එතනින් එහාට යන 3කට නම් ඒ එන්හාන්ස්මන්ට් එකට තව පොලිසි එකක් ගහන්න ඒ වගේ දෙයක් කරන්න බැරි වෙන්නේ නැහැ. මොකද ප්‍රීමියම් ටික හිට මෙහෙට කරන එකනේ තියෙන්නේ. ප්‍රීමියම් එක වැඩි වෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ තාක්ෂණික ගැටලුවක් මොන හරි ඇති. එහෙම දෙකක් තිබ්බොත් ක්ලේම් කරන්නේ කොහොමද? අන්න ඒ වගේ. එතකොට මේ කාලේ දෙයක් වුණොත් පරණ එකද ගන්නෙ? අලුත් පොලිසි එකද ගන්නෙ? ඒ වගේ දෙක වෙන්න පුළුවන්. මම හිතනවා ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඕක දැන් ඔය සාමාන්‍යයෙන් ඔය මෝගේජ් ප්‍රොටෙක්ෂන් වලත් ඔක හරියට වෙනවා නේ. ඒ ලෝන් එක නම් තව ලෝන් එකට යනකොට ඔයාට පරණ එක කන්ටිනියු කරන්න බෑ. අලුතෙන්ම ආයි මෝගේජ් ප්‍රොටෙක්ෂන් එකක් ගන්න ඕනේ නේ. එහෙමනේ වෙන්නේ හවුසින් ලෝන් වල අපිට. අපි පර්සනල් කියන්නේ බැංකුවෙන් බැංකුවට ගන්න ගියත් ඔය ප්‍රශ්න අපිට එනවා. රයිට්. අනිත් පැත්තේ තියෙන ප්‍රශ්න කොහොමද? අද ඔයගොල්ලෝ අඩුවෙන්ම තමයි කතා කරේ. අද මම තමයි වැඩිපුර කතා කරේ මේ හේතුව මේ අද ගොඩක් අපිට තිබුණේ theory related එකක්. ඒතර එන සතියේ මට හිතෙන්නේ අපිට ගොඩක් වෙලාවට පුළුවන් වෙයි සුරුකුම්කරණය එතකොට බාසල් ක්‍රමවේද ටික සාකච්ඡා කරලා අපිට සිලබස් එක ඉවර කරගන්න. එතකොට එන සතිය හැකියාවක් තිබ්බොත් අපි පහුගිය ප්‍රශ්න පත්‍ර වලට පටන් ගමු. එතකොට අපිට එහෙම වුණොත් අප්‍රේල් මම හිතන්නේ දෙවෙනි සතිය වෙනකම් විතර අපිට chance එකක් තියෙනවා. එහෙනම් අපිට දවස් 4ක් විතර වගේ කරගන්නට පුළුවන් පාස් පේපර්ස් එක. අපි අද 15 නම් 14 නම් 21 28 ඒ වගේම තන 4 11 දවස් 4ක් විතර තියෙනවා. අපි එන සතිය ඉවර කරොත් දවස් 3ක් 3මාරක් තියෙනවා. අපි එතකොට තෝරාගත්ත ප්‍රශ්න ටිකක් අපි සාකච්ඡා කරමු පසුගිය ප්‍රශ්න පත්‍ර හැටියට. ඒතර ඕගොල්ලන්ට දැන් කරන්න පුළුවන් එකක් තමයි ඔක්කොම නෝට්ස් ටික ඉන් ප්ලේස්ද කියලා බලන්න, පාස් පේපර්ස් ටික අරගන්න. ඉතින් මම අර මුලින්ම කිව්ව විදිහට ක්ලස්ටර් කරගන්න බලන්න. දැන් සෙක්ෂන් 1 2 3 4 එහෙම නැත්නම් හැම පේපර් එකේම ක්වෙස්චන් 1 හැදුනේ කොහොමද, 2 හැදුනේ කොහොමද, 3 හැදුනේ කොහොමද කියලා අර ටේබල් එකකට දාන්න. අපි අන්තිම අවුරුද්දේ ඉඳන් පල්ලට යන්න. ඒතර අපි දන්නවා හැමදාම ආව common questions areas මොනවද. ඒතර ඒක අපිට මාස්ටර් කරගත්තා නම් අපිට මැයි අන්තිමට මම හිතන්නේ විභාගෙ තියෙනවා. ඒකට අන්තිම මොහොත වෙන්න කලින් අපිට ඒ ටික ලෑස්ති කරගන්න පුළුවන්. රයිට්. ඒක තමයි මගේ පැත්තෙන් කියන්න තියෙන. මොනවද ඕගොල්ලන්ට තියෙන ගැටලු? එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ යෝජනා මොනවද? පාස් පේපර්ස් එම් කරනවා නම් මොන වගේ දෙයක් කරන්න ඕනද? ඒක පොඩ්ඩක් මට ඉන සතිය වෙනකොට විතර ඔයගොල්ලෝ කිව්වනම් මට එතකොට පැහැදිලි කරගන්න පුළුවන් මොනවද අපි සිලෙක්ට් කරගෙන කරන්න ඕන ඒරියාස්. මොකද නැත්නම් අපි ඔක්කොම කරන්නත් අපිට වෙලා නැහැ. මෙන්න මේ දේවල් ටික අවශ්‍යයි කියලා ඔයගොල්ලෝ මට සඳහන් කරා නම් ඒකට රිලේටඩ් වලින් මට පටන් ගන්නට පුළුවන්.
හරිද? එහෙමනම් අපිට මුකුත් ගැටලු නැත්නම් අදට අපි ක්ලාස් එක නවත්තමු. ඊළඟ සතියේ සුපුරුදු වෙලාවට අපි පන්තිය ස්ටාර්ට් කරමු. මම බොහෝ වෙලාවට බලනවා අපේ මේ කොටස ඉවර කරලා සමහර වෙලාවට අපිට පාස් පේපර් එකකට මූලික වශයෙන්ම අඩිතාලම තියන්න පුළුවන් වෙයි. ඊට පස්සේ තියෙන සති 3ක් හරහා අපි ඒක සාකච්ඡා කරමු. අවශ්‍ය වුණොත් අපි අප්‍රේල් නිවාඩු දවසක් පළවෙනි දවස් එක ඇතුළත තිබුණොත් එක්ස්ට්‍රා එකක් සාකච්ඡා කරමු පාස් පේපර්ස් කරන්න. හරි. එහෙමනම් හැමෝටම සම්බන්ධ වීම ගැන ස්තුතියි. සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඊළඟ සතියේ හම්බෙමු සුපුරුදු වෙලාවට. right.